තිරුවන් සරණයි හැමදිනමත්ම ඊටමත්ම ගෞරවයෙන් අද දවසේදී සතියේ සිකුරාදා දිනයන්හි කරන්නා වූ ධර්ම සාකච්ඡාවට පිළිගනු ලබනවා. අද සතියේ සිකුරාදා දිනේ වුවත් අද දවසේදී අපි බලාපොරොත්තු වෙන්නේ ඊයේ දිනේදී එනම් සතියේ බ්‍රහස්පතින්දා දිනයන්හිදී අපි මේ කාලයක් තිස්සේ පවත්වාගෙන එන අභිධර්ම වැඩසටහනට සම්බන්ධ වීමටයි අද දවසේදී බලාපොරොත්තු වෙන්නේ. අද දවසේදීත් අප කෙරේ ඉමහත් වූ අනුකම්පාවෙන් නවසීලන්තෙහි වැඩ වාසය කරන පූජ්‍ය ජිනාලංකාර ස්වාමීන් වහන්සේ බන්ති ජිනාලංකාරයන් අද දවසේදීත් එකතු වෙනවා. ඉතින් මේ ලෝකේ පුරා විවිධ රටවල ඉඳලා විවිධ වේලාවන් වල ජීවත් වෙන පිරිසක් වුවත් මේ අවස්ථාවේදී උදේ පාන්දර නැකිලා සමහර අය ඉන්නවා අවුරුදු 2-3 වගේ වෙලාවල තියෙන අය ස්වාමීන් වහන්සේ මහත් වුණාවෙන් මේ එකතු වෙන මේ පිටිසේ හැමදෙනාම වෙනුවෙන් ඔබ වහන්සේට নমස්කාර කර ඔබ වහන්සේට ආරාධනා කර සිටිනවා ස්වාමීන් වහන්සේ අද දවසේදී අපිට තථාගත ධර්මයේ පැහැදිලි කර දෙන්නා ලෙස තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තුන්දෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සර්වජ්ජ සම්මා සම්බුදුරජාණන් වහන්සේට දෙක්සක් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සමන්නාගත වූ 80ක් අනුව්‍යංජන ලක්ෂණයන්ගෙන් සමන්නාගත වූ 108ක් මංගල ලක්ෂණ ධර්මයන්ගෙන් සමන්නාගත වූ ශ්‍රී දේහයක් දරන්නා වූ පුණ්‍ය දේහයක් දරන්නා වූ සමාධි ධර්මයන්ගෙන් උත්තරීතර භාවයට පත් වුණා වූ සීලයේ උතුම් ලෙස වැඩුවා වූ ප්‍රඥාව සර්වචිතා ඥානෙ දක්වා වැඩුවා වූ දසබල ඥානයන්ගෙන් සමන්නාගත අනන්ත කරුණාවක් ඇත්තා වූ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරලා මේ වෙලාවේදී සිරසින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරය වේවා. ඒ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දැන අවබෝධ කොටගත්තා වූ ඊ타ත්ම මధుර මනෝහර සූක්ෂම වූ සත්වයන්ගේ නිවීම දක්වන්නා වූ ඒ උතුම් ශාන්ත ධර්මස්කන්ධයට ධර්ම රත්නයට මම සිරසින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරය වේවා. ඒ උතුම් වූ ධර්ම මාර්ගයේ ගමන් කොට නිවනින් සැනසීම ලබා ගත්තා වූ අෂ්ටාර්ය පුජ්‍යල මහා සංඝ රත්නයට මම සිරසින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරය වේවා. අනන්ත අපරිමාණ බුදු ගුණානුභාව බලයෙන් ධම්ම ගුණානුභාව බලයෙන් සංඝ ගුණානුභාව බලයෙන් තුනුරුවන් කෙරෙහි ප්‍රසාද පහදවාගෙන ඇති කරගෙන වන්දනා කිරීමේ කුසල චේතනාවන්ගේ ධර්ම චේතනාවන්ගේ අනුභව බලයෙන් මේ පින්වත් අසාගෙන සිටින සියලුම දෙනා මුළු ජීවිත කාලය පුරාම මේ මොහොත දක්වා උපදවාගත්තා දාන සීල භාවනාදී සුපරිසුද්ධ කුසල ධර්මයන්ගේ ආනුභාව බලයෙන් අදත් මේ අපි මෛත්‍රියෙන් සිහිපත් කර දෙන්න බලාපොරොත්තු වෙන ධර්ම කරුණු ටික හොඳින් තේරුම් ගන්නට වටහා ගන්න සෑම දිනාටම ශක්තිය ලැබේවා. සිහිය අවදි වේවා, නුවණ අවදි වේවා. නීවරණ ධර්මයන්ගෙන් කිසිදු බාධකයක් පීඩාවක් ඇති නොවේවා. මතුවෙන සෑම කාරණයක් පාසාම හිත විහිදුවලා නුවණ මිහිදුවලා හොඳට ඒ ධර්ම කරුණු තේරුම් අරගෙන මාර්ගයක් හැටියට මේ වඩාගෙන සෑම දිනාටම සසර දුකින් මිදලා නිවනින් සැනසෙන්න ලැබේවා. නිවන් පිණිස මේ ධර්මයේ ඇසීමේ පින සහ මේ ධර්මයේ ඇසීම මාර්ගයක් වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා. ඉතින් අද මේ පින්වතුන්ට මම මේ මතක් කරන්ට ඉදිරිපත් කරන්න හිතාගත්තේ සෝවිසි ප්‍රත්‍යයන් ධර්මයන්. එහෙම නැත්නම් සෝවිසි ප ဋ ාණේ එන විපාක හැටියට කියවෙන විපාක ප්‍රත්‍යයයි. අපි මෙහි දක්වා එක්තරා මට්ටමකට මේ ප්‍රත්‍ය ධර්මයන් පිළිබඳව
ආගෙන ආවා. හේතුපත්යෙන් ආරම්භ කරලා දැන් කියාගෙන ඇවිල්ලා අපි සාකච්ඡා කරලා දැන් මේ පහුගිය සතිය අපි මතක් කරේ කර්මය පිළිබඳවයි. කර්මයේ ප්‍රත්‍යක් වෙන්නේ කොහොමද කියන එකයි. අද මේ පින්වතුන්ට මතක් කරන්නේ විපාකය කියනා වූ ධර්මය. කොහොමද විපාක ප්‍රත්‍ය ගැන ඉදිරිපත් වෙන්නේ කියලා. අපි පළමු කොටම මේ විපාක කියන වචනේ තේරුම් අරගමු. මේ විපූර්ව පාක් කියන වචනේ තමයි හැදෙන්නේ. ඒක විපාක. ඒ කියන්නේ විපාකයේ කියන්නේ මේරීමට පත්තුණු පැසුණා වූ පැහුණු මෝරපු ඉදුණු කියන වගේ අර්ථය ඒ අර්ථය තමයි තියෙන්නේ. යමක් හොඳට ඉදුණම හොඳට මේරුවාම හොඳට පැහුණම අපි හිතමු ගහක ගෙඩියක් පළදාවක් එතකොට ඒකට සිද්ධ වෙන යම්කිසි දෙයක් තිබෙනවා. හැබැයි මෝරන් නැතිකොට අපි උදාහරණයක් හිට ගත්තොත් එහෙම ගහක ගෙඩි හැදෙනවා. අපි ඔය මේ පැහැෙනවා මෝරනවා කියන එක පාවිච්චි කරන්නේ එතනයි. ගහක ගෙඩි හැදුනම ඒ ගෙඩි කවුරුවත් කැඩුවේ නැත්තම් ඒ ගෙඩි ඉබේම වැටෙනවා. ඒක ස්වභාව ධර්මයක්. ඒ ගෙඩි ඉබේම වැටෙන්නේ ඒකට අවශ්‍ය කරන්නා වූ ඕජාව අවශ්‍ය සම්පත්තිය ගහෙන් ලැබිලා ගහේ ඉන්න පුළුවන් කාලයක් තිබිලා ඊට පස්සේ ඒක තව දුරටත් ගහේ ඉන්න බෑ. ඉතින් මේ ගෙඩිය මෝරලා පැහිලා අවශ්‍ය වෙලාව කාලේ ආපු ගමන් ඒක ගහින් වැටෙනවා. සමහර මල් වැටෙනවා. ගෙඩි හැදිලා මේරුවාම ඉදිලා පැහිලා වැටෙනවා. මේක ධර්ම ස්වභාවයක්. මේ වැටීම ධර්ම ස්වභාවයක්. කවුරුවත් යන්න ඕනේ නැහැ නටුවෙන් කඩලා අයින් කරන්න වෙන් කරන්න. ඒ වගේ තමයි නානාක්ෂණික වශයෙන් කර්මප්‍රත්‍ය කතා කරපු නානාක්ෂණික කර්මයක් කළාම වෙනත් අවස්ථාවකදී කල්ැතුව කරපු ඒ කර්මයක ස්වභාවය මේ කර්මය මෝරනවා. ඒ කර්ම කළාම එකපාරම මේ ඒකේ විපාක දෙන්න යන්නේ ප්‍රතිසන්දි වශයෙන් එනේ. ඒක මෝරනවා. ඒක සමහර විට මෝරනකොට සමහර කර්ම තිබෙනවා ගොඩක් කාල යනවා. සමහර කර්ම තිබෙනවා මෝරන්ට ඒක ඉක්මනටම අර මේ බණ්ඩක වගේ ඉක්මනටම මෝරලා යනවා. සමහර ඒවා තියෙනවා කල්ලලනවා. ඉතින් මේ කොහොම හරි මේ කර්මය ඒ කර්මයේ ස්වභාවයට ඒ කර්මයේ තරමට ප්‍රමාණයට කල් ගිහිල්ලා මේක මේරුවාම ඒ කර්මයෙන් මතුවේ ඒ අර ගහෙන් ගෙඩිය වැටෙනා වගේ කර්මය හින්දා එක පාරම විපාකේ මතුවේ. ඒකට අවස්ථාව අවශ්‍යයි. පරිසරයේ අවශ්‍යයි. එතකොට මොකක් හරි ඒ කරපු කර්මයක කිසිම වෙන කර්මයක සම්බන්ධයක් නැතුව මේක ඉබේම මතුවලා විපාක දෙන්න එන තත්වයට පත් වෙනකොට කියනවා ඒ කියන්නේ ඒ කර්මයේ තිබෙනා වූ ශක්තිය
එතනින් නැවත මුදාහරින තත්ත්වයට එනකොට කියනවා විපාක අවස්ථාවයි කියලා. අපි දානමය පින්කම් සිද්ධ කරනවා, සීලමය පින්කම් සිද්ධ කරනවා, භාවනා කරනවා, භාවනාමය පින්කම්. ඉතින් නොඑක ආකාරයි සමේ තිබෙන්නා වූ ඒ පින්කම් කරමින් උඩා කුසල් වඩනවා. අකුසල් වශයෙන්ුත් තියෙනවා. දැන් මේ කියන්නා වූ මේ කර්ම ටික දැන් කර්ම කරන වෙලාවේ යම්කිසි සිතුවිලි ටිකක් සිතුවිලි සමුදායක් චෛතසික ධර්මයන් එක්ක මතුවෙලා ඒක නැති වෙලා යනවා. ඒ දැන් එතකොට මේ කර්මය කරලා ඉවරයි. කර්මය කරනවා කියලා සිද්ධ වුණේ චේතනාව ප්‍රධානව චිත්ත චෛතසික ධර්ම සමූහයක් මතුවෙච්ච එක. ඒක ඉවරයි. හැබැයි ඉවර වුණාට නැති වෙලා ගියාට මේකේ භයානක දේ තමයි එහෙම අර ෂණ නිරෝධයෙන් නිරෝධ වුණාට විපාකය සම්පූර්ණ නැති කරගෙන නිරෝධ වුණේ නැහැ. ඒක නිසා ඒ කර්මය යම් කිසි වෙලාවක විපාකයකට පාර හදනවා. ඒ විපාකය පිළිබඳව තමයි අපි මේ කතා කරන්නේ. දැන් මේ විපාකය දෙනකොට මේ අපි හඳුනා ගන්න ඕන එකක් තිබෙනවා. ඒක හරියට දැනෙනව අඩුයි කියනවා. විපාකයේ දැනීම අඩුයිලු. ඒක සාන්තයි කියලා කියන්නේ. සාන්ත වූ උත්සාහ භාවයක් නැත්තා වූ ශාන්ත වශයෙන් පවතින උත්සාහ ස්වභාවයක් ගැම්මක් ගැනීමක් නැති ගතියක් තියෙනවා විපාකය. ඒක මේ විපාකය තේරුම් ගන්නට මේ කර්මයේ ටිකක් හිතන්ට වෙනවා. මේ කර්මයක් කරනකොට යම්කිසි ගැම්මක් අවශ්‍යයි. යම්කිසි හයියක් අවශ්‍යයි. යම්කිසි වීර්යයක් දාන්න අවශ්‍යයි. වීර්යයක් ගැම්මක් හයියක් යොදන්න ඕන කර්මයක් කරනකොට. ඒකට කියන උත්සාහවත් බව. ශක්තියදී. ඒ කර්මය කරනකොට කුසල හෝ අකුසල විපාකේනකොට ඒ කර්මයට දාන තරම් හයියක් කර්මයට දාන තරම් ශක්තියක් උත්සාහයක් අවශ්‍ය නැහැ. ඒක අපිට තව මේ විදිහට තේරුම් ගන්න පුළුවන්. මනුස්සෙක් ගලක් උඩට දාන. ගලක් අරගෙන ගැම්ම අරගෙන හයියෙන් ගල ගැම්මට උඩට වීසි කරනවා. එතකොට ඒ ගල උඩට යනවා. ගල උඩට යන්න ඒ ගල වීසි කරන්ට එයා මේ ගල අරගෙන හොඳට ගැම්ම අරගෙන අතින් ගැම්ම දාලා විසි කරන්න ඕන. ඒ ගැම්ම දාලා ගලක් විසි කරාම ඒ ගලට දීපු ශක්තියට අනුකූලව මේක යම්කිසි ප්‍රමාණයක් දිගට උඩට යනවා. උඩට ගිහිල්ලා යම්කිසි තැනකදී නැතිලා ආපහු පල්ලයට එනවා. දැන් එතකොට පාර වෙනස් වුණා. ඉස්සෙල්ලා උඩට ගියා. දැන් පහළට එනවා. පහළට එනකොට ඒ ගල පල්හැට එන්න තල්ලු කරන්න කිසි කෙනෙක් උඩ ඉන්න ඕනේ නැහැ. දැන් මේ ගල යම්කිසි වේගයකින් උඩට ගියානේ. ගිහිල්ලා ඒක ඉබේම ආපහු හැරිලා පල්හැට එනවා. ඒ වැඩේ කරන්ට කිසිම ශක්තියක්, කිසිම උදව්වක්, කිසිම උපකාරයක් අවශ්‍ය නැහැ. ඒක නිරුත්සාහ ගලා යෑම. නිරුත්සාහක සාන්තව පල්ලහැට වැටියි. ඒක තියෙනවා. ගහක
ගෙඩියක් හැදුනම ඒ ගෙඩියේ තියෙන කාලයක් ඒ ගහේ තිබිලා නිරුත්සාහයකින් වෙන කෙනෙකුගේ මෙහෙයවීමක් නැතුව ස්වභාවයෙන්ම සාන්තයක වැටලා යනවා. දැන් මේ විපාකයක් තුන් ඔය වගේ. විපාකයේ කියන එකත් හරි අමාරුයි දැනගන්න ඒ තරම සිව්. ඒ තරම සිව්. මේ කිසිම උත්සාහයක් නැතුව සිදුවන දෙයක්. සාන්තව සිදුවන දෙයක්. දැන් ඒක මේ කතාව කියනකොට අපිට අපේ ඔය භාවනා කරන අය ඒ වගේම ඔය ආයතන භාවනාව කරන අය කරන යම්කිසි කරන සහ ඉන්න මුලාවක් මතුවෙනවා. මුලාවක්. අපි ඒකට යම් මෙහෙම. ඉස්සර වෙලා යම් ප්‍රධාන විපාකයට. ප්‍රධාන විපාකය කියලා කියන්නේ භවංග සිත. මේ භවංග සිත හරි සාන්තව තියෙන්නේ. හරිම සාන්තව භවංග ධාරාවක්. පෙර කරන ලද යම්කිසි කුසලයක විපාකයක් හැටියට පුදුම විදිහේ භවංග ධාරාවක් යනවා. ඒක විඳින්න පුළුවන්. හරි සාන්තයි දැනෙන්නේ. නින්දේ ඉන්නකොට අපි කොහොමද හිටියේ මොන විදිහටද හිටියේ කියලා අපිට නැගිට්ටම හිතාගන්න බෑ. ඒ තරම් සිව්. හීනයක් දැක්කොත් විතරයි මතක හිටින්නේ. ඒකත් ලොකුවට මතක් වෙන හීනයක්. එහෙම නැත්නම් ඒකත් ඒ තරම් හයියට මතක නැහැ. හැබැයි භවංග ධාරාවේ ඒක විපාක සිත් පෙළක් නිසා ඒ විපාක සිත් පෙළේ තිබෙන සාන්ත ගතිය අපිට ඒක ඇත්තෙන් දෙද්දී වින්දට හරි සාන්තව යන්නේ නිරුත්සාහයකින් උත්සාහයක් ඇතුව ගලාගෙන යනවා. හැබැයි ඒකෙ තිබිච්ච ගතියක් මොන හරි තියෙනවා නම් අපිට ඇහැරුණාට පස්සේ එක්තරා විදියකට මතකයක් තියෙනවා. නමුත් හරියටම මේකයි කියලා එහෙම අල්ලගන්න බෑ. ඒක නිසා මේ විපාක සිත ඔය සාන්තව ගලාවට සියුම්ම ගලාගෙන යන ගතියක් තියෙන ප්‍රසිද්ධ නැහැ. ඇස කන නාසය දිව ශරීරය කියන ආයතන පහට අරමුණු හමු වුණාම ඒ අරමුණු ග්‍රහණීය වෙනවා. ඒක ඇත්ත වශයෙන්ම ඔය චක්කු විඥාණයෙන් ඔක සිද්ධ වෙන්නේ. දර්ශනේ. සෝත විඥාණයෙන් ශබ්ද ඇසී. ගාන විඥාණයෙන් ගඳ සුවඳ දැන ගැනීම. දිවෙන් තව එකක්. ශරීරයෙන් ස්පර්ශ. හැබැයි මේවා හරිම සියුම්. ඔය අපි මං අහලා තියෙනවා මටත් කියලා තියෙන සමහර අය මේ රූපය වදිනකොටම ඇහි රූපය වදිනකොටම දැනෙනවා කියලා ස්පර්ශ වෙනවා. ස්පර්ශ වෙනකොටම දැනෙනවා කියලා. ඒ තරමට සියුම්ම මට දැනෙනවා ස්පර්ශ වෙනකොට දැනෙනවා ස්පර්ශ වෙන රූපය අහු වෙනකොටම චක්කු විඥානේ පහළට එතකොට දැනෙනවා කියලා. ඔක මහා බොරුවක්. ඒක වෙන්නේ නැත්තේ ඒ තරම සියුම්. ඔක විපාක සිතක්. විපාක සිතක් පහළ වෙන වෙලාවේ ඒ හරියම තව හිතක් ඕක බලන එක පහළ වෙන්නේ නැහැ. ඔය කියන්නේ මේකයි. ඔය කියන්නේ චක්කු විඥාන මහා රැලි ලක්ෂ ගාණක් ගියාම ඒක මනසෙත් හැප්පිලා ඔය සිද්ධ වෙන ඒකේ අවසාන අර වලිගය හරියෙන් අල්ලගත්ත එකක් වැටෙන එක තමයි ඔය කියන්නේ. ඔය බොහෝ අය කියන්නේ මට මේ හැපෙනකොටම දැනෙනවා ස්පර්ශ වෙනවා
මේ දැනුණා කියලා. ඒ කියන්නේ ඒ තරමටම මේ විපාක සිත අල්ලන්න බෑ. ඒ සිත හරි සියුම්. ඒ සිත හරිම නිරුත්සාහයක සාන්ත ස්වභාවයෙන් යන්නේ. ඒක නිසා මේ විපාක සිතේ තිබෙනා වූ ඒ සාන්ත භාවය අපි පළමු කොටම තේරුම් ගන්න ඕනේ. අනිත් එක තමයි මේ විපාක සිතක් පහළ වෙනකොට ඒකේ තියෙනවා ඒකේ මේ සමහර විපාක කියන්නේ විපාක සිත් සමහර ඒවා රූප හදනවා. මේ විපාක සිත නිසා රූප පහළ වෙනවා. සමහර ඒ වගේ එක වෙන්නේ නැහැ. එතකොට චිත්ත චෛතසික ධර්ම සිත පහළ වෙනවා, චෛතසික ධර්ම පහළ වෙනවා පොකුරට. ඒ පහළ වෙනකොට එක තැනකදී ඒ අදාළ රූප නිෂ්පාදනය වීම සිද්ධ වෙනවා සමහර ඒ වගේ. හැබැයි හැම එකෙම පහළ වෙනවා කියලා හිතන්න හොඳ නැහැ. අපි උදාහරණයක් හැටියට ගියන් පස්සේ නිතර මේක කියන එක හොඳයි. හේතුව එතකොට අපි පින්වතුත් ඒක තහවුරු වෙනවා හිතට. මේ ප්‍රතිසන්දිසිත කියලා කියන්නේ ජීවිතයේ ආරම්භක විපාක හිතක්. ජීවිතේ ආරම්භ කරන්නෙම විපාක හිතකින්. ඒ විපාක හිත කියන ප්‍රතිසන්දිසිත මේ ජීවිතේ කරපු කර්මයක් හින්දා නෙවෙයි ඊට ඉස්සෙල්ලා කරපු කර්මයක් හින්දා. මේ ජීවිතේට කලින් කරපු කර්මයක් හින්දා තමයි ප්‍රතිසන්දිය මෙතන හැදෙන්නේ. ප්‍රතිසන්දිය කියන හිත එනකොටම ඒකේ තිබෙන ගැම්ම හින්දා ඒකේ තිබෙන ශක්තිය හින්දා ඒක ඇතුලේ තියෙන ශක්තිය හින්දා පහළ වෙනවා ඒ මේ කර්මයට සම්බන්ධ කර්මෙන් හදන රූප. අන්න බලන්න එතනදී විපාක සිතට අනුකූලව විපාක සිත සමගම මේ කර්මජ රූප පොකුරක් හැදුණා. ඒ කර්මජ රූප පොකුර ගැට ගහ ගන්න මතු කරලා දෙන ගතිය තියෙන්නේ තර විපාක හිතේ. හැබැයි එතනදී චිත්තජ රූපෙන් නැහැ කියලා අපි කිව්වා. ප්‍රතිසන්දි අවස්ථාවේදී කියන්නේ පංචවෝකාර භවයක කෙනෙක් ප්‍රතිසන්දිය ගන්න අවස්ථාවේදී එතනදී චිත්තජ රූප මේ පහල කරන්නේ ප්‍රතිසන්දි කර්මජ රූප පහල කරනවා. ඊළඟට එතනින් දෙවෙනි හිතේ ඉඳලා දිගට නැවත කර්මජ රූප පරම්පරාවත් අලුතෙන් චිත්තජ දෙකම හදනවා. එතකොට විපාක සිතක තිබෙනවා කර්මජ රූප හදන ගතියයි චිත්තජ රූප හදන ගතියයි දෙකම එකේ තියෙනවා. එතකොට මේ විපාක සිත කියන එක මේ අමුතුම පුදුමම ධර්ම ශක්තියක්. සමහර වෙලාවට මේ ඔය දැකලා ඇති දැනිලා ඇති අපේ හිතවලට මේ නවත්තන්ට බැරි සිතුවිලි එනවා. ඒ කියන්නේ නවත්තන්ට බැරි දේවල් සිද්ධ වෙනවා. නිකන් ඒක අපි අකමැති වුණාට ඒක ඇතුලේ ඉඳගෙන උඩට තල්ලු කරලා දෙනවා වගේ ගති තියෙනවා. ඕගේ අස්සෙත් තිබෙනවා කර්ම සම්බන්ධය. කර්ම සම්බන්ධතාවයක් තිබෙනවා. සමහරට නවත්ත ගන්න අමාරුයි. ඕගාලේ එන ගතිය තියෙනවා. එතකොට ඒකේ අපිට දැනෙන්නේ ඒකත් එක්ක අර රණ්ඩු වෙන තත්ත්වයට යනකොට ඒකත් එක්ක මේ රණ්ඩු වෙනවා වගේ එහෙම නැත්නම් තදින් හිත ගොරෝසුට අල්ලන හරියෙන් තමයි අපිට ඒක දැනෙන්නේ. හැබැයි ඒක පහළ වෙනකොට නවත්ත ගන්න බැරි ඒ කර්මය අර මේ පාලනයේ විපාකේ පාලනය කරන්න බෑනේ. අන්න ඒ වගේ. දැන් මේකේ තිබෙන්නේ විපාක කියන විපාකේ කියලා කියන්නේ ප්‍රත්‍ය ධර්මයක්. අද මේ කතා කරන මාතෘකාවට අනුකූලව. විපාකේ කියන්නේ ප්‍රත්‍ය ධර්මයක්. ප්‍රත්‍ය ධර්මී කියන්නේ ප්‍රත්‍ය ධර්මී කියලා කියන්නේ මොක්කට හරි උපකාර වෙනවා. අපි බලමු මොකටද මෙනවටද මේකට උපකාර වෙන්නේ කියලා. විපාකයේ තිබෙනවා
ප්‍රත්‍ය වෙන තවත් ඒකට උදව් වෙන උපකාර වෙන යම්කිසි ශක්ති විශේෂයක් ගුණ විශේෂයක්. එතකොට මේ විපාකයේ කියන එක පහළ විපාක කියන එක තියෙන්නේ අපි කියන විපාක සිත කියලා. විපාක සිතක් පහළ වුණා. හැබැයි විපාක සිතක් කියලා කිව්වට ඒක විපාක සිතම නෙවෙයි. විපාක සිත සමග එකතු වෙන විපාක සිත සමග මතුවෙන විපාක චෛතසික ටික. සිත විතරක් විපාක වෙලා චෛතසික නොවි තියන්නේ. විපාක සිත වගේම චෛතසිකක් විපාකයි. උදාහරණයක් ගත්තොත් චක්කු විඥාන සිතේ. චක්කු විඥානයේ කියන ඒ විඥානයේ විපාකයක්. ඒ චක්කු විඥානයේ විපාකයක් වෙනවා වගේම ඒකේ අස්සේ තිබෙන පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මානසිකාර කියන සරෝචිත්ත සාධාරණ චෛතසික සමූහය ඒකත් විපාකයි. එතකොට මේ විපාක ධර්ම 8ක් තියෙනවනේ. මේ විපාක ධර්ම 8 ඕනෝන්ට උදව් වෙනවා. චෛතසික චිත චෛතසික 7ට උදව් වෙනවා. ඒ චෛතසික 7 මේ සිතට උදව් වෙනවා. චෛතසික ධර්මත් ඕනෝන්ට උදව් වෙනවා. එතකොට මෙතන තියෙන්නේ අන්‍යෝන්‍ය වශයෙන් විපාක ස්වභාවය ප්‍රත්‍ය වෙන ගතිය. විපාක ස්වභාවය ප්‍රත්‍ය වෙන ගතිය. කාලයකට ඉස්සෙල්ලමම වැඩසටහනක් ඇලුවා පැරෂුට් වලින් ප්ලේන් වලින් ගිහිල්ලා මිනිස්සු පයින්නවා. ප්ලේන් වලින් ගිහිල්ලා පයින්නවා. එතකොට පැරෂුට් එකේ පල්ලෙහාට එනකොට සමහර තැන්වලදී දෙන්න එනවා. සමහරට රංචු වෙනවා. 4-5 දෙනා එකට අතාල්ලාගෙන එනවා. මට ඕනකම තිබුණා මේ මිනිස්සු මේක කරන්නේ කොහොමද කියලා හිතන්න. මේ සමහර අවස්ථාවලදී නුපුහුණු අය ඒ පුහුණුකාරයෝ නුපුහුණු අය අරගෙන යනවා. අරගෙන ගිහිල්ලා දෙන්න අත්ැල්ලගෙන පැන්නම ඒ එන අතර වාඩි. දැන් කවුරුවත් තල්ලු කරන්නේ නැහැ නේ උඩින් ඉඳලා. පල්ලෙහාට එන්න. ඉතින් අතර වාරේ අර මේ පුහුණු නැති කෙනාට උදව් කරනවා. සමහරලාට දෙන්න මේ ඕනෝන් අතින් අල්ල ගන්නවා. ඒ වගේම කෙනෙකුට සංඥා දෙනවා. ඕව කර තමයි ඉන්නේ. දැන් මේ පල්ලෙහාට එන ගමන් ඕනෝන්ට ප්‍රතිචාර දක්වනවා. සමහරට කතා කරනවා. සමහරට හත් සංඥා දෙනවා. ආන්න ඒ වගේ මේ විපාකයක් කියන හිත මතු වුණාම ඒ විපාකයෙන් විපාක හිතේ තිබෙනා වූ චෛතසික ධර්ම එක එක්කිනාට උදව් කරගන්න ස්වභාවයක්. ඒ උදව් කිරීමත් හරියම නිෂ්කලංකව හිමීට ඕනෝන්ට දැනෙන්නේ නැතුව වගේ කරගන්න ගතියක් ඒ වගේ සිදුවෙන ස්වභාවයක් තිබෙනවා. ඒක නිසා විපාක ප්‍රත්‍ය විපාක හිතවල තියෙන ප්‍රත්‍ය ගතිය ඒ හිතවල තිබෙනා වූ චෛතසික ධර්ම වල තිබෙනවා විපාක ප්‍රත්‍ය ගතිය. ඒ වගේම ඒ විපාක ස්වභාවය සිත සහ චෛතසික චිත්තජ රූප හදන්නත් ප්‍රත්‍ය වෙනවා. අර හිත චෛතසික ධර්ම ඕනෝන්ට උදව් කරගන්නවා වගේම තමන්ගේ ගෲප් එකේ නැත්තා වූ තමන්ට නැකමක් කියන්නේ නැත්තා වූ චිත්තජ රූප කියන්නේ නාම ධර්ම නෙවෙයිනේ. නමුත් වෙනත් වර්ගයක ධර්මයක් රූප ධර්මයක් උපදවන්නට ඒක උදව් වෙනවා. පත්‍ය වෙනවා. උපදින වෙලාවේදී කර්මයෙන් හදන ප්‍රතිසන්දි රූප හදන්නත් උදව් වෙනවා. ඒක නිසා මෙතන තිබෙනවා ඒ විපාකවල ඕනුන්ට උදව් කරන ගතියක්. හැබැයි කවදාකවත්ම රූප නාමයට උදව් වෙන්නේ නැහැ. මේ
විපාක සිත් තියෙනවා 36ක්. 36ක් තියෙනවා. ඒකත් අපි ඇත්ත වශයෙන්ම මතකයේ හැටියට දැනගන්න එක හොඳයි. විපාක සිත් හැටියට සලකනවා 36ක්. චෛතසික ධර්ම 38ක් සලකනවා. ඒක වෙන්නේ කොහොමද කියලා බලමු. 36ක් මේ වෙන්නේ. අපි සිත් පිළිබඳව කතා කරනකොට සිත් 89 ගත්තම සිත් 89න් බෙදනවා කුසල සිත් කොටසක්, අකුසල සිත් කොටසක්, ඊළඟට විපාක සිත් කොටසක්, ක්‍රියා සිත් කොටසක් කියලා. ගොඩවල් 4කට බෙදනවා. මේ ගොඩවල් හතරෙන් 36ක් තියෙනවා විපාක හැටියට සැලකන. කුසල, අකුසල, විපාක, ක්‍රියා. මේ 36 තමයි අහේතුක සිත් 18 තුල තිබෙනවා සිත් 15ක්ම විපාකයි. අහේතුක සිත් 18න් විපාක සිත් හැටියට සැලකන සිත් තිබෙනවා 15ක්. අකුසල සිත් 7යි, කුසල විපාක සිත් 8යි කියලා. මෙතන 15ක් තියෙනවා. එතකොට අපි කාම සෝබන හිත් ගන්නවා 8ක්. ඒවත් විපාකයි. රූපාවචර සිත් 5ක් තියෙනවා. එතකොට ඒවත් විපාකයි. අරූපාවචර සිත් 4ක් තියෙනවා. විපාක. කාමාවචර විපාක 8යි, රූපාවචර විපාක 5යි, අරූපාවචර විපාක 4යි. එතන තියෙනවා 17ක්. 17යි 15යි එකතු කරාම 32ක් විතර. ඒ 32ට ඒ විපාක 32ට ලෝකෝත්තර ඵල සිත් 4. ඒකත් ඇත්ත වශයෙන්ම විපාක. මාර්ගයෙන් අනතුරුව පහළ වෙන. ඒකට අනිත් සිත් වගේ මේ උපත්ති ප්‍රතිසන්දි ලබා දෙන විපාක නෙවෙයි. ඒක මාර්ගයෙන් අනතුරුව පහළ වෙන විපාක සිත, ඵල සිත. ඒ 4 එකතු කරායින් පස්සේ ඔක්කොම 36ක් වෙනවා. කාම, රූප, අරූප, ලෝකෝත්තර කියන භූමි 4ෙන්. ඔය විපාක සිත් 7 ඇතුලේ අවස්ථානුකූලව වැඩ කරනවා, ක්‍රියාත්මක වෙනවා චිත්ත ගති හේවත් චෛතසික ධර්ම සමූහයක්. ඒවා 38ක් වෙනවා. ඉතින් මේ රංචුව තමයි ඔවුනොන්ට විපාක වශයෙන් ප්‍රත්‍ය වෙවි ඒ කියන්නේ එක්කෙනෙක් ඒ වෙලාවේ ඒ මොහොතේම ඒ වෙලාවෙම එක්කෙනෙක් ප්‍රත්‍ය වෙනවා වගේම අනිත් එක්කෙනා ප්‍රත්‍ය උපන්න වෙනවා. එක්කේ තමන් ප්‍රත්‍ය වෙනවා තවත් එකකට, ඒ වගේම අනිත් එක්කෙනා තමන්ට ප්‍රත්‍ය වෙනවා. තමන් ගන්නවා, තමන් ලබනවා. ඒක මෙහෙමත් හිතන්න පුළුවන්. මේ ප්‍රත්‍ය වීම, විපාක ප්‍රත්‍ය වීම මේසයක කකුල් 4ක් තියෙනවා. මේ මේසයේ කකුල් 4 මේසයේ තිබෙනා වූ ලෑල්ලේ බර සමෝ දරාගෙන ඉන්නේ. ඒ එක මේස කකුලකට උපකාරයක් ලබනවා ඒ වෙලාවේ අනිත් 3 දෙනාගේ. ඒක නිසා එක මේස කකුලට වැටෙන්නේ සම්පූර්ණ බර. අනිත් 3 දෙනාගෙන් උදව්වක් හම්බ වෙනවා. එතකොට 3 දෙනෙක්ගෙන් උදව් ලබාගෙන තමන් ඒ 3 දෙනාට අනිත් කකුල් පාද 3ට තමන්ගෙන් උදව්වක් කරනවා. ඒක තමයි මේ එක කොටසක බර තමන් දරනවා. එතකොට එක වෙලාවෙම මේස කකුලක තිබෙනවා ප්‍රත්‍යක් අනිත් මේස කකුල් වලට බර අඩු කිරීමත් ඒකෙන් ඒ වාගෙන් තමන් උපකාරයක් ලැබීම. දැන් අපි පාදක සමෝ තියාගෙන හිටගෙන හිටියොත් ඔතන වෙන්නේ තෝකයි. පාදක සමෝ තියාගෙන හිටගෙන ඉන්නකොට මේ අපේ ශරීරයේ තිබෙනා වූ බර පාදකම සමෝ දරාගෙන
එතකොට මේ එක පාදයකට අනිත් පාදයෙන් උදව්වක් ලැබෙනවා. හේතුව තමන්ගේ ඇඟට එන්නේ නැහැ. තමන්ටම ඒ බර දරන්න අවශ්‍ය නැහැ. වම් පාදයේ අනිත් පාදය ඒකේ කොටසක් දරාගෙන. එතකොට උදව්වක්. ඒ වගේම ඒ වම් පාදයක් දකුණු පාදයේ තිබෙන උදව්ව ලබනවා. එයාට ඒ වෙලාවේ අර වම් දකුණු පාදයේ ශරීරයේ බර ටිකක් දරන නිසා එයාට වක්කීමෙන් එතකොට එක වෙලාවෙම ඕනෝන්ට පත්‍ය වෙන ගතියක් තිබෙනවා. උදව් කරගන්නවා උදව් ලබනවා. අන්න ඒ වගේ චිත්තචෛතසික ධර්මයෝ එක වෙලාවෙම රූපයන්ටත් එක්ක උදව් කරනවා. ඒ වගේම අනිත් උදව් ලබනවා. රූපයන්ගෙන් විතරක් උදව් ලබන්නේ නැහැ. එතකොට දැන් අපි කිව්වා පත්‍යඋප්පන්න ධර්ම වෙන්නේ ඒ චිත්තචෛතසික ධර්මියෝ ටිකමයි. රූපත් එක්ක. එතනදී එකක් තිබෙනවා පත්‍යඋප්පන්න ධර්ම කියනකොට සිතයි චෛතසික ධර්ම සමූහයයි රූපයි ඔක්කොම ටික ගන්න ඕනේ කර්මජ රූප සහ චිත්තජ රූප ටික. දැන් තව එකක් තිබෙනවා. ඔය ප ဋ ාණ ඉගෙන ගන්නකොට එක තැනක එනවා මේ විස්සජ්ජනා වාරය කියලා එකක්. විස්සජ්ජනා කියලා කියන්නේ ඒක වෙන විදිහකට කියනවා මේ පීලිගත කරනවා කියලා. ඒ කියන්නේ වීතිගත කරනවා, පීලිගත කරනවා විස්සජ්ජනා වාරයේ මේ විදිහට කියනවා. අව්‍යාකෘත ධර්මයක් අව්‍යාකෘත ධර්මයකට විපාක පත්‍ය ගුණයෙන් උපකාර වෙනවා කියලා. ඒක පාළිය කියන්නේ මේමයි. අභ්‍යාකතෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස විපාකපච්චේන පච්චය. අව්‍යාකෘත ධර්මයක් අව්‍යාකෘත ධර්මයකට විපාකපත්‍යෙන් පත්‍ය වෙනවා කියලා. මේ අව්‍යාකෘත වචනේ මම කියලා දුන්නා. ඒ තමයි අපි කතා කළා මේ කලින් තිකමාතිකාවේ ආරම්භය. ඒ තිකමාතිකාවේ ආරම්භයේ කරුණු තුනක් තියෙනවා මාත්‍රිකා පළවෙනි මාත්‍රිකා තුන කුසල ධම්මා අකුසල ධම්මා අභ්‍යාකත ධම්මා. අව්‍යාකෘතය කියලා කියන්නේ කුසලත් නොවන අකුසලත් නොවන්නා වූ ධර්ම ටිකයි. දැන් හොඳට බලන්න. මේක ටිකකට කලින් මම මේ පින්වතුන් මතක් කරා ඔක්කොම සිත් ටික ධර්ම ටික ගොඩවල් හතරකට කැඩෙනවා. මොකද්ද? කුසල, අකුසල, විපාක, ක්‍රියා. ගොඩවල් හතරකට වෙන් වෙනවා. එතකොට මේ කුසල, අකුසල, විපාක, ක්‍රියා කියන ගොඩවල් හතරේ තිකමාතිකාවට දැම්මොත් එහෙම මාත්‍රිකා තුනේ කතා කරොත් අකුසල් 12 කුසල සිත් ටිකක් තිබෙනවා. එතකොට කුසල් සිත් ටිකයි ඊළඟට අකුසල් සිත් 12 තියෙන ඒ ටිකයි වෙන් කරගත්තායින් පස්සේ අනිත් ටික ඉතුරු වෙනවනේ ක්‍රියා සිත් 20කුත් විපාක සිත් 36කුත් ඉතුරු වෙනවනේ. ක්‍රියා සිත් 20යි විපාක සිත් 36යි. මේ ගොල්ලන්ට කියනවා මේ ධර්මතා ටිකට කියනවා මේකේ තියෙනවා 50 ඔක්කොම 56ක්. මේ 56 ඇවිල්ලා අව්‍යාකෘතයි. ඒ කියන්නේ විපාක සිත් එකත් අව්‍යාකෘතයි ක්‍රියා සිත් එකත් අව්‍යාකෘතයි. මේ කතාව කරනකොට මෙතන තියෙන්නේ අව්‍යාකෘත ධර්ම කියලා මෙතන ගණන් ගන්නේ විපාක අව්‍යාකෘතයි. ක්‍රියා අව්‍යාකෘතක් තියෙනවා විපාක අව්‍යාකෘතක් තියෙනවා. අභ්‍යාකතෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස. දැන් එතකොට මේක අව්‍යාකෘත ධර්මයක්නේ. මොකද්ද මේ විපාක සිත විපාක චෛතසික ධර්ම ටික? ඒ ටික අනිත් මේ ඔය එතනම ඉන්නා වූ විපාක වශයෙන් තිබෙන්නා වූ මේ අව්‍යාකෘත ධර්මයන්ට චෛතසිකයන්ට රූපවලට පත්‍ය වෙනවා කියන එකයි. එතකොට මේ පත්‍යඋප්පන්න වශයෙන් වුණොන් ඒ ප්‍රත්‍ය ලබාගෙන පහළ වෙනවා. දැන් මම මේ වෙලාවේදී මේ පින්වතුන්ට අද මෙච්චරයි කියන්නේ. මේ විපාකපත්‍ය තිබෙන්නේ බොහොම
කෙටියට දාලා තියෙන හැබැයි ඒක ඛණ්ඩ වචනයෙන් පාවිච්චි කරන්නේ ඒක මම මේ ඒක පාවිච්චි කරන්නේ නැතුව මේ පින්වතුන්ට කිව්වේ මේ ටික තේරුම් ගත්තොත් හොඳයි මේ විපාකය කියන එක කාගේවත් මෙහෙයවීමක් නැතුව උදව්වක් උපකාරයක් නැතුව අවස්ථාව හැදුනාම අවස්ථාවට අනුකූලව හරියට ඒකේ විපාකය ඉදිරිපත් කරනවා අවස්ථාව පරිසරය ඒකට අවශ්‍යයි ඒ කියන්නේ දැන් අපි මේට කලින් කොහේ හෝ වේවා ජීවිතයක මේ ජීවිතයේ යම් මුල් අවස්ථාවලදී කුසල වශයෙන් අකුසල වශයෙන් කර්මසිත හදලා තිබෙනවා. කුසල වශයෙන් කර්ම හදලා තිබෙනවා අකුසල වශයෙන් කර්ම හදලා තිබෙනවා. මේවා හදපු තැන්වලම ඉතින් මුළු ගහින්ලා යට ගහලා ගියා. ඒ වෙලාවෙම කර්ම ශක්තිය හදලා මුළු ගැන්නිලා ඒ වගේම යට වෙලා ගියා. ඉතින් හැබැයි ඒවා හිතමු තියෙනවා. ද පොතන තියෙනවාට ඔය මිනිස් දැන් සමහර කොටසක් කියනවක අහසේ තියෙනවා. ඒ කියන්නේ මේ ආසේ තිබුණා අපිට එනවායි කියලා. තේරුම් ගන්නට බැරි හින්දා එක එක මතිමතාන්තර හිතන જાති කියනවා. නමුත් මේක ඔහි තියෙනද අපි චිත්ත පරම්පරාවට සම්බන්ධ වෙලා ඔහි මොකක් හරි ශක්ති විශේෂයක් හැටියට තියෙන ඒක ගුණ කරලා නාම ධර්මයක් හැටියට අලකන්න බෑ. ඉතින් මේ තියෙන්නේ කර්ම සිතා කර්ම චෛතසික ටික ඒ ටික ඒ වෙලාවේ පහළ නැති වුණා. දැන් එනකල් බලාගෙන ඉන්න වෙන්නේ විපාක ටික. හැබැයි විපාක සිත් පහළ වෙනකොට අර පරණ තිබුණා වූ කර්මයේ බලය පරණ තිබුණා වූ කර්ම චිත්තයේ ඒ හැඟවි ගිය ඒකේ බලයෙන් මෙතන නිකම් පරිසරයට අනුකූලව නැවත විපාක සිත් ටිකකුයි විපාක චෛතසික ටිකකුයි විපාක රූප ටිකකුයි තමයි පහළ කරන්නේ. ඒක අහසෙද ඒක අනගට ඒක පහළ කරන්නේ පොළොවේද ඒක පහළ කරන්නේ මනුස්ස ලෝකෙද ඒක පහළ කරන්නේ මව කුසක් ඇතුළතද එහෙම නැත්නම් මව කුසෙන් පිටද දිව්‍ය ලෝකයේද කොතනද කියලා දන්නේ යම්කිසි තැනක පරිසරයක් ඈඳුනාද යම්කිසි තැනක රූප වශයෙන් හෝ වේවා චෛතසික වශයෙන් චිත්තචෛතසික වශයෙන් හෝ පරිසරයක් ගොනු වෙච්ච ගමන්ම අර පරණ තියෙන ටික කොහොම හිතෙන්ට ඇදගෙන ඒක නිසා තමයි සමහර ඒවා තිබෙනවා විපාක එන්ට බැරුව හිර වෙලා තියෙන අවස්ථාව ගැලපෙන්නේ එන්ට බැරුව හිර වෙලා තිබෙනවා අවස්ථාව ගැලපෙන්නේ නැහැ දැන් දිව්‍ය ලෝකයේ ඉපදුනා කෙනෙක් එතනදී ඒ පරිසරයට අනුව විපාක සිත් පහල කරන්ට විපාක චෛතසික හදන්ට විපාක රූප හදන්ට ගොඩාක් මේ කර්ම පහළලා තියෙන. ඒක පහළ වෙන්න පරිසරය ඕනේ. දැන් පරිසරය නොවේ. මනුස්ස ලෝකේ. යම් කිසි විදියකින්වත් තිරිසන් ලෝකේ ඉපදුනොත් එම තිරිසන් ලෝකේ තිරිසන් ශරීර කායික පරිසරයකට අනුකූල. ඒ තිරිසන් ලෝකයේ තිබෙනා වූ විපාක සිතට අනුකූල උදාක් මේ දුක් ගැහැට විපාක ගෙන දෙන්න පුළුවන් විදිහේ කර්ම එක්කාසක් තියෙනවා. ඒකේ ඒ පරිසරයට ගිය ගමන්ම චිත්තචෛතසිකට හදලා දානවා පරිසරයේ ගැළපෙනවා ඒ ටික මතුවෙන්න. ඒක නිසා දැන් මේ විපාක නිරුත්සාහක සාන්ත ස්වභාවයෙන් යුක්තව උඩට ඉලිප්පිලා එන්ට බලාගෙන ඉන්නේ. දැන් ඒ එනවා කියලා කියන්නේ මොකද්ද? කවුරුවත් විඳින එකක් නෙවෙයි. තිබෙන්නේ විපාක සිත් ටිකක් පහළ වුණා. විපාක චෛතසික ටිකක් ඒකම පහළ වුණා. ඕනොන්ට ප්‍රතිවීම වශයෙන් රූප ටිකක් පහළ වුණා. එච්චරයි සිද්ධ මං මේ ටික මේ පින්වතුන්ට මේ වෙලාවේ මේ ප්‍රමාණයෙන් නවත්නවා. මේ කර්මයක් කළාන් පස්සේ විපාකයක් හැටියට උත්පාදනය වන්නා වූ විපාකයක් හැටියට මතුවෙන්නා වූ චිත්තචෛතසික රූප ධර්ම පිළිබඳව තමයි අද මේ පත්‍ය කතාවෙන් මේ විපාක පත්‍යයෙන් කියලා දුන්නේ. මේට අමතරව මේ පින්වතුන්ට යම් කිසි දෙයක් මේ සම්බන්ධයෙන් තවත් හාරලා අවශ්‍යලා දැනගන්න ඒ වගේම ඇත්නම් ඒ වගේම
ඒ පිළිබඳව ප්‍රශ්න කරන්න අපි අවස්ථාව සලසා දෙමු. අපේ පින්වතුන් ප්‍රශ්නයක් අහුවොත් මේකත් ගොඩක් උදව් වෙන උපකාර වෙන අනිත් හැම දිනාටම තේරුම් ගන්නට අපි මෛත්‍රියෙන් ආශිර්වාද කරන ප්‍රාර්ථනා කරනවා බුදුරජාණන් වහන්සේ විස්තරාත්මක විදිහට මේ ප ဋ ාණ ධර්මය දේශනා කළා තිබෙනවා. හැබැයි දෙවියන් මුල් කරගෙන දේශන්නේ මිනිස්යන්ගේ ඥානවන්ත ඒකට හිත තිබෙනා වූ අවබෝධ කර ගැනීමට ප්‍රඥාව ඥානීය තිබෙනා වූ අයවුන්ට පමණක් ග්‍රහණය කර ගන්නට පුළුවන්. ඉතින් ඒ පිළිසක් මේ උත්සාහ කරන්නේ මේක දරගන්නට. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ප ဋ ාණ ධර්මයේ තවත් ධර්ම මාලාවේ සූත්‍ර ප්‍රත්‍ය ධර්මයන් අතරින් තවත් එක ප්‍රත්‍ය ධර්මයක් 14 වෙනි කොටස තමයි අපි මේ කතා කරන්නේ විපාක ප්‍රත්‍ය හැටියට. ඉතින් මේකේ තව තියෙන දේවල් අපි ප්‍රශ්න කිරීම වශයෙන් සහ ඒවා ආශ්‍රයෙන් දැනගන්න මහන්සි ගනිමු. සෑම දිනාටම මේ උතුම් ධර්මයේ ආනුභාව බලෙන් ශක්තියෙන් හොඳින් තව ගැඹුරින් මේ ධර්ම මෙනෙහි කරලා අවබෝධ කරගෙන ඒ වගේම හේතුඵල ධර්ම කතාවක් මේ කරන්නේ. හේතුඵල ධර්ම කතාව යම්කිසි තැනක ඇද්ද එතන සංසාරේ තියෙනවා. මේ හේතුඵල ධර්මයන්ගේ තිබෙනා වූ භයානකත්වය ඔවුනොන්ට උදව් වුණා උපකාර වුණා කියලා කියන ධර්ම වශයෙන් කරාට මේක සංසාරේ කුටු කරගන්න එක. ඒක නිසා මේ සසර දුකින් මිදලා නිවෙනින් සැනසෙන්න මේ ධර්මයේ කාන්තෙම හේතුපනිස්සේ වේවා. ඒ වගේම බණ ඇසු වෙන සෑමතිනාටම නිවන් අවබෝධ කරගන්නට හේතු වාසනා වේවා කියලා මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි. අප්‍රමාණකින් අද වාර්තා ප්‍රතිකාමත් මොහොමින් කම් පැහැදිලි කරලා දුන්නා. කල්‍යාණ මිත්‍රින් තවස්තාව තියෙනවා. අද ස්වාමීන් වහන්සේ දේශනා කරපු ප්‍රත්‍යයන්සේ යම් කිසි ප්‍රශ්නයක් හෝ අදහසක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ වහන්සේට නමස්කාර වේවා. ස්වාමීන් වහන්සේ තව පොඩ්ඩක් විපාක මේරීම ගැන දැනගන්න ඕනේ. මම ස්වාමීන් වහන්සේ ඒක පොඩි උදාහරණකින් කියන්නම්. ඒක ඇත්තටම ඇත්ත සිද්ධියකට සම්බන්ධයි. මේ දැන් අපි අතින් යම් කිසි හේතුවක් නිසා විතර කරදර කරන මීයක් මරුවා කියලා හිතමු. එතකොට ස්වාමීන් වහන්සේ අපි හිතනවා හොඳ වැඩේ ඔකට ඔක මට කරපු පාඩුවලට මම දුන්න පාඩමක් කියලා එහෙම හිතනවා. එහෙම නැත්නම් අනේ මේ වගේ කර්ම ආයිනම් කරන්න සිද්ධ වෙන නිසා මේවට බේරෙන්න බැරි නිසායි මෙහෙම කරේ කියලා ඒ ගැන අනුකම්පාවෙන් හිතනවා. එහෙම නැත්නම් ඒ දෙකම නැතුව ඒක ඉවරයි දැන් කියලා අමතක කරලා දානවා. සංඝසේ අවස්ථා තුනේදී පිනේ මේරීම වෙනස්ද? පොඩ්ඩක් ඒ මෝරණාකාරය පැහැදිලි කරලා දෙනවා නම් බොහොම පිං. එතනදී ඇත්ත වශයෙන්ම සිද්ධ වෙන්නේ මේ දෙකේදීම කර්ම හැදීමක්. දැන් ඉස්සර වෙලා කරේ සතා මැරුවා. කර්ම හැදුනා. එතකොට ඒ කර්ම හැදුනාට පස්සේ ඒක ඒකේ ප්‍රමාණයට මෝරනවා උක. හැබැයි පසුව දැන් අපි හිතමු තව කර්ම දෙකක් ගැට ගැහෙනවා. එකක් තමයි හොඳ වැඩේ කියලා ඒ පාපය පිළිබඳව මිත්‍යා වශයෙන් ගිහිල්ලා ඒකට රයිට් එකක් දෙනවා. ඒ කියන්නේ හොඳයි කියලා. එතකොට අපි සාමාන්‍ය කතා බහේදී කියනවා පව් අනුමෝදන් කරනවා කියලා ওই විදිහට. ඉතින් එතකොට දැන් එතනදි සිද්ධ වුණේ මොකද්ද? පරණ කරපු කර්මය අරමුණු කරගෙන ඒකට හිතින් ප්‍රතිචාර දැක්වීම වශයෙන් තව කර්මයක් ඊට පස්සේ නැවත මේ රිපීට් වුණා. දැන් හිතමු අනිත් පැත්තට කරාන් පස්සේ නෑ. මම මේ වගේ මේ සතාට නැවත මේ වගේ සිද්ධ වෙන්න එපා. අනිත් එක මටත් මේ වගේ දෙයක් සිද්ධ වෙන්න එපා කියලා නැවත ඊට පස්සේ අදිෂ්ඨාන කිරීම වශයෙන් එතනදී කරන්නේ මොකද්ද? විපාකයක් විඳීම නෙවෙයි. නැවත පරණ කර්මය අරමුණු කරගෙන කර්මයක් හදනවා. එකක් පරණ කර්මය කරේ අකුසල. ඊට පස්සේ දැන් ඒ පරණ කර්මය අරමුණු කරගෙන එකක් අකුසල් හැදෙනවා, අනිත් එක කුසල් හැදෙනවා. ඒක නිසා ඒකෙදී මේ මෙන්න මෙහෙමයි ඔක හේතු ප්‍රත්‍ය ධර්මයන්ට අනුකූලව ගලපලා කියලා තියෙන්නේ. ඉස්සර වෙලා කරේ කර්මයක්නේ. ඒ කර්මය මුල් කරගෙන මේ දැන් ඒක ඇවිල්ලා
පරණ එක අකුසල කර්මයක් නේ. පුරිමා අකුසල ධම්ම. කල්ැතුව පහළ වුණා වූ අකුසල ධර්මයන මිය වැරීම. එතකොට පච්චිමානං අකුසලානං ධම්මං. අර අනුමෝදන් වුණා. ඒ අකුසල ධර්මයට ඒක මේ ප්‍රතිවීමක් උනේ. එකක් තමයි පුරිමා අකුසල ධම්මා පච්චිමානං අකුසලානං ධම්මානං එකක් අරමුපත්‍ය වෙන හේතුපත්‍ය වෙන. අනිත් එක තමයි විශේෂයෙන්ම ආරමුණු ප්‍රත්‍ය වෙන. අරමුණු කරන්නේ. අනිත් එක තමයි කුසලයක් පුරිමා අකුසලාන ධම්මා පච්චිමානං අකුසලානං ධම්මානං හේතුපත්‍යයෙන් වෙනවා ආරමුණු ප්‍රත්‍යයෙන් වෙන ප්‍රත්‍ය ගණනාවක් තියෙනවා. ඒකෙන් ඒකට සම්බන්ධ වෙනවා. ඕක සිද්ධ වෙනවා. හැබැයි මේ දැන් ওই ප්‍රශ්නේ ටිකක් තියෙනවා මෙන්න මෙහෙම එකක්. ඕක මේරීමට එනවා. ඔය කර්ම ඉස්සල්ලා එක කල්ැතුව මෝරනවා, පස්සේ එක ඊට පස්සේ දෙකත් ඒකේ හැටියට මෝරනවා. දැන් මේ කර්ම ඩිලීට් කරන්න බෑ. ඒක නැති කරන්න බෑ. හැබැයි යම්කිසි දෙයකින් කර්මයකින් මේ යම්කිසි පාඩමක් ඉගෙන ගත්තයින් පස්සේ ඒ කර්මය හැදිලා ඒක තිබුණාට ඒක විපාක දෙන්න එනකොට වෙන කර්මයකින් වහල දෙමීමක් બ્લોක් කිරීමක් විතරක් කරනවා. අකුසල කර්මයක් කරාම කුසල කර්මයක් කරලා ශක්ති සම්පන්න වෙනකොට විපාක දෙන්න එන එක විපාක දෙන්න මෝරපු ඉන්නනේ. හැබැයි විපාක දෙන්න එනකොට ඊට වඩා හරිය තියෙන කර්මයකින් වළක්වාගෙන වැටබැඳගෙන ඉන්නවා. ඒක තමයි ඔය සිද්ධ වෙන්නේ. මේරීන් ස්වභාවය කොහොම සිද්ධ වෙනව ඔය කර්ම දෙකේ හැටි අපි හැම එක්කෙනාම කරන්නේ වළක්වාගෙන ඉන්න එකද. දැන් අපි භික්ෂුන් වහන්සේලා හැටියට මේ මෙහෙම එකක් පහුගිය කාලේ ඔය 80 ගණන් වල රටේ කලබලකාරී ස්වභාවයක් තිබුණානේ. එතකොට ඒ කාලේ ගොඩක් අය මේ අපි දන්නවා මහානවෙන්ට ආවා. මහානවෙන්ට ආවේ ගිහිව ඉන්නකොට විපාක දෙන්න එන්නා වූ කර්ම තියෙන රටේ කලබලත් එක්ක. දැන් ඒගොල්ලෝ හොඳටම දන්නවා ඒව මගහරව ගන්න පුළුවන් මහාන වුණා. ඒක නිසා සමහර අය ඇවිල්ලා මහාන වුණා. මහාන වෙලා ඒ හිතිය හේතුව නිවන් දකින්න නෙවෙයි. අර කර්මයේ වළක්වා ගන්න. දැන් කර්ම කතාව එච්චර ගැඹුරට ගියේ නැතත් කරදරේ වළක්වා ගන්න නීති. ඔන්න ඔය වගේ දෙයක් තියෙනවා. අපි හැම එක්කෙනාම ඒ වගේ මේ කර්මේ වළක්වාගෙන ඉන්නවා. හැබැයි ඒවා අපිට දන්නේ නැතුව මේරින් ස්වභාවයට යනවා. ඒ අවස්ථාව අහපු ගමම උත්සාහ දෙන්න පුළුවන්. ඒක නිසා පෙරවන් කර්මය සම්බන්ධව බොහොම පින් තව චූටි දෙයක් සම්බන්ධව දැන් ඒ වගේම අපි කුසල කර්මයක් කරනවා. අපි හිතනවා බුදු කුටියක් හදලා පූජා කරනවා. එහෙම නැත්නම් බෝධිඝරයක්, එහෙම නැත්නම් ආවාසයක්. ස්වාමීන් වහන්සේ ඒ වගේ දැන් ස්වාමීන් වහන්සේලා හරි ජීවි පින්වතුන් හරි නිරන්තරයෙන් ඒකෙන් ප්‍රයෝජන ගන්නවා, පින් ලබා ගන්නවා. එතකොට ඒ වගේ එකක් මේරීමට බලපානවද ස්වාමීන් වහන්සේ? පෙරවන් කර්මය වෙනවා. ඒ කියන්නේ අර පරණ එකත් වෙන හැබැයි ඒකෙන් ඒ පරණ කරපු කර්මය ඒක එනවා. ඒක හැබෑව තවත් එකක් තියෙනවා මෙන්න මෙහෙම. ඔය මේරනවා කියලා කියන්නේ මේ මෝරණයි කියලා කියන්නේ ඒ කරපු කර්මය හැබැයි ඊට පස්සේ අර අලුත් කර්ම කරනකොට අලුතෙන් කර්ම හැදෙනවා. ඒ කර්ම වල තිබෙනවා එකක් මේ චිත්ත වීතියක් යනකොට ඒ චිත්ත වීතියේ කර්ම සකස් වීම ආකාර කීපයකටයි සිද්ධ වෙන්නේ. දැන් මේ ලෝකයට මේ අපි කර්මයක් කරනකොට මේ ලෝකයට හේතු වෙන මේ ලෝකයේ විපාක දෙවන්ට ගැළපී යන ටිකක් ඒකේ හැදෙනවා. ඒක ප්‍රතිසන්දි ක්‍රමයේ වැඩේ කරන්නේ නැහැ. ඒ තමයි අපි කතා කරන ditta ධම්ම වේදනීය ස්වභාවය. ආන ඒකට ගැළපෙන ටිකක් එතනදී විපාක දෙනවා. ඒ විපාක දීම ඒ කර්මයේ අවස්ථාව. ඒකට ඉතින් අර පස්සේ කරන ටික ඒ කර්මයට විපාක දෙන්න අවස්ථාවක් සැලේ. එහෙම දේවල් තියෙනවා. ඕම් පින්සාන්නාස
මට වෙන ප්‍රශ්න නැහැ ඒක පිළිබඳව. තෙරුවන් සරණයි. දැන් කාන්තාවස්ය තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. එකක් තමයි අර ස්වාමීන් වහන්සේ කියවනේ සමහර විපාකෙකල රූප පහළ වෙනවා. නමුත් හැම එකකම රූප පහළ වෙන්නේ නැහැ කියලා එතන තේරුන්නේ නැහැ. ඒ වගේම ස්වාමීන් වහන්සේ අර තේරුම් කරපිටේ පාරිවාස්‍ය සිංහල තේරුම කියලා ගන්නකොට විපාක සත්‍යාවේ ඛණ්ඩ අරූපිනෝ අඤ්ඤමඤ්ඤ විපාක පච්චේන පච්චේන වාක්‍ය සිංහලෙන් මේක වචන ටික තේරුම් මම හොඳයි ඒක හොඳයි හැබැයි මම ඒක කිව්වේ නෑ ඒක මම කියපු වාක්‍යයක් නෙවෙයි ඔක මම ඒක කියන්නේ නැතුව මේ වෙන එකක් කිව්වේ එකක් තමයි පළවෙනි මේ ඒකට උත්තරේ සපයා ගමු මේ සමහර සිත් වලින් විතරයි මේ රූප උපදවන්නේ සමහර විපාක සිත් වලින් රූප උපදවන්නේ නැහැ දැන් ඔය චක්කු විඥාන සිත් වලින් එහෙම අමුතුවෙන් එහෙම රූප උපදවන්නේ නැහැ අනිත් එක තමයි අරූපාවචර ධර්ම ලෝකේ විපාක සිත් පහළ වෙනවනේ දැන් ඒ අරූපාවචර විපාක සිත් වලින් රූප උපදවන්නේ නැහැ. එතනදී කරන්නේ විපාක සිත් වලින් මෙහෙන් කයකට සම්බන්ධව මිනිසෙක් හිතමු යෝගියෙක් හරි ස්වාමින් වහන්සේ නමක් හරි භාවනා කරන්නා වූ කෙනෙක් හරි එයාට තියෙනවනේ ඇඟක් ශරීරයක් තියෙනවනේ. එතකොට මරණාන්තයේ දක්වාම ඒ ශරීරයේ හිත ආධාර කරගෙන හිත් පහළ වෙනවා චෛතසික පහළ වෙනවා එතකොට මේ කර්මජ රූපත් පහළ වෙනවා ප්‍රවෘත්ති වශයෙන් චිත්තජ රූපත් පහළ වෙනවා ඍතුජ ආහාරජ ප්‍රශ්නයක් නැහැනේ දැන් මේ ටික ඔක්කොම නාම ධර්ම ආශ්‍රය කරගෙන පහළ වෙනවා ඉතින් මෙහා භාවනා කරලා අරූපාවචර මේ ධ්‍යාන වඩ අරූපාවචර ධ්‍යාන කියලා කියන්නේ මේ විපාක සිත් නෙවෙයි. මේ කුසල සිත්. රහත් නොවි ඉන්න හින්දා අරූපාවචර ක්‍රියාසිත පහළ වෙන්නේ නැහැ. මේ ඔක්කොම පහළ වෙන්නේ කුසල සිත්. දැන් අරූපාවචර ධ්‍යාන සමාපත්තියට සමවැදලා ඉන්නවා. උඩා කුසල සිත් පහළ වෙන්නේ. කය ගණන් ඉන්නවා කුසල සිත් පහළ වෙන්නේ. ඉතින් මේ කොහොමරි චුත වෙනවා. දැන් මේ මනුස්ස ලෝකේ රූපයක් එක්ක තමයි මේ අරූපාවචර ධ්‍යාන වැඩි කරේ. හැබැයි මනුස්ස ලෝකේ චුත වෙලා අරූපාවචර බ්‍රහ්ම ලෝකේ උපදිනවා. අරූපාවචර බ්‍රහ්ම ලෝකේ උපදිනකොට එහිදී එයාට ප්‍රතිසන්දි සිත පහළ වෙනවා. ප්‍රතිසන්දි සිත පහළ වුණාට ප්‍රතිසන්දි රූප පහළ වෙන්නේ නැහැ. දැන් මනුස්ස ලෝකේ උපදිනකොට ප්‍රතිසන්දි සිත පහළ වෙනවා. ප්‍රතිසන්දි කර්මජ රූප පහළ වෙනවා. ප්‍රතිසන්දි විපාක රූප පහළ වෙනවා. එතකොට මොකද්ද? අරූපාවචර බ්‍රහ්ම ලෝකයේ ප්‍රතිසන්දි හිත පහළ වෙනවා. ප්‍රතිසන්දි සිත ප්‍රතිසන්දි වශයෙන් ගන්නකොට චෛතසික හැබැයි රූප නැහැ. හේතුව ඒ හිත්වල මේ විපාක සිත් වලින් රූප උපදවන්න බෑ කියන එකයි. එතකොට මේ චක්කු විඥාන සිත් ආදී වල ඒ වගේම මේ උපදවන්න බෑ. සමහර ඒ වගේ විතරයි උපදවන්න පුළුවන්කම තියෙන්නේ. දැන් භවංග සිත් තියෙනවනේ ඒකෙත් දිගට දෙන රූප. දැන් ඒකේ තියෙන්නේ භවංග සිත් ඇවිල්ලා විපාකයක්. ඉතින් ඒකේ හොඳට හදනවා මේ රූප. චිත්තජ රූප. ඒකින්ද තමයි භවංගිත හයි එකක් නෙවෙයි. සාන්තව නිකන් හරියට ගංගා සැර නැතුව නිකාම ඇහැට පේන්නේ නැතුව නිකන් ගලාගෙන යන තියාතේ දැන් යන ගඟ ගලනවා කියලා පේන්නේ වතුර තියෙනවා වගේ තමයි පේන්නේ. ඒ වගේ ගලාගෙන යන තියෙනවනේ ගංගාව. ඒ වගේ මේ ගලාගෙන යන ප්‍රවාහය. ඒකේ රූප උපදින ශක්තිය තියෙනවා. ඒ හිතේ හැටියටම තමයි රූප හැදෙන්නේ. ඒකනේ ওই මිනිස්සු මේ පණ නැතුව ඒ කිරා වැටෙනකොට හයිය නැති වෙනකොට මොකද මේ නිදිමතද මොකද නිින්ද ගියාද මොකද මේ කියන්නේ මොකද්ද කන මදයා ගැහුවද කියනවා නිින්ද ගියාද කියනවා නිදි කිරනවාද කියලා අහනවා මොකද නිින්ද හිටියද කියලා අහනවා
මොකද්ද මේ වැඩ කරන හයියක් නැහැ නිදිමතේ ඔම කියන්නේ ඒ කියන්නේ ඒ නින්ද කියලා කියන්නේ භවංග සිත්තේදී ඒකේ තියෙන හයිය ඒකේ තියෙන හැඩේ ගන්නවා රූපවලට. ඉතින් ඒක සිද්ධ වෙනවා. හැබැයි අරූපාවචරයේ නැහැ. අනිත් කතාව තමයි අර මේ ඔය අව්‍යාකෘත ධර්ම පිළිබඳව කියපු වාක්‍ය විතරයි මම ප්‍රකාශ කළේ. ඒකේ තිබෙනවා මේ තව එකක් තිබෙනවා ඒක ස්කන්ධ හැටියට තමයි කියන්නේ. ඔය ප්‍රශ්න මම හිතුවේ මේකත් දැන් කිව්වේ වතාවතාවයි කියලා. තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ පාද නමස්කාර කරන ඔබ වහන්සේගේ මට පොඩ්ඩක් දැනගන්න පුළුවන් ස්වාමීන් වහන්සේ අර අකුසල විපාක සිත් හතක් කුසල අහේතුක අකුසල විපාක සිත් හත අහේතුක කුසල විපාක සිත් අට උපේක්ෂා සහගත සංකීර්ණ සිත අකුසල විපාකයේ කුසල විපාකයේ උපේක්ෂා සහගත සංකීර්ණ සිතන සතර අපාය දෙගතිය උප්පත්ති ලබන්න හේතු වෙන නිසා ඒ ගැන පොඩ්ඩක් වටහලා දෙන්න පුළුවන් සම්මාස බොහොම පිං. ඒ වගේම තමයි සතර අපායේ උපදිනේ ඒක ඇවිල්ලා විපාක සිතක්. ඒක ඇවිල්ලා මේ ඒකට බලවත් බලය ගන්නන්නා වූ හිත් 12ක් බලය ගන්නන හිත් 12ක් තියෙනවා. ඒ 12 තමයි මේ අකුසල සිත් 12. ලෝභ අටේ, ද්වේෂ දෙකෙත්, මෝහ දෙකෙත්. ඉතින් ලෝභ කරලා ගොඩාක් අකුසල් වැඩුණා. ද්වේෂේ හදලා ද්වේෂේ වැඩිලා අකුසල් හැදුණා. මෝහෙච්චෙන් මෝහේ වැටුණා. මේ ස්ථාන 12යි. මේ 12න් හැදෙන ශක්තිය හැදිලා තියෙන. දැන් මේ හිත් 12න් හැදිච්ච එකතු වෙච්ච ගොනු වෙච්ච අකුසල ශක්ති තියෙනවා කර්ම හැටියට එකතු වෙලා චිත්ත පරම්පරාවට යම්කිසි ආකාරයක සම්බන්ධයක් ඇතුව තියෙනවා. එතකොට දැන් මේකට පරිසරයක් ඕනේ විපාක දෙන්න. මේම පිටිපස්සේ අකුසල ගොඩාක් කරලා වැඩි වුණාම මෙහෙන් මිනිස්සු චුත වෙන අවස්ථාවේදී එයාට ඊළඟ ජීවිතයේ ඒ අකුසල් වල තිබෙන සැර ටික පිටකරන්නට පුළුවන් වෙන විදිහේ පරිසරයක ඕනේ එයාට ඇඟක් හිතක් හැදෙන්න. ආන්න ඒ අවස්ථාවකදී ඔය මේ අකුසල් විපාක සම්තිරණ හිත ඉදිරිපත් වෙනවා ප්‍රතිසන්දි හිතක් හැටියට ඉදිරිපත් වෙනවා. ඒ ඉදිරිපත් වුණාම කර්මයේ බලයේ හැටියට ලෝභ මූල වැඩි නම්, ද්වේෂ මූල වැඩි නම්, මෝහ මූල වැඩි නම් ඒකේ හැටියට තිරිසන් ලෝකේ හරි ඊළඟට പ്രേත ලෝකේ හරි සතර අපායේ හරි ඉස්සල්ලාම ස්ටාර්ට් එක ප්‍රතිසන්දිය ගන්නලා දෙනවා ඔය අකුසල විපාක උපේක්ෂාතාවක අකුසල විපාක සම්තිරණය. ඊළඟට සමහර තැන්වලදී කුසල විපාක සම්තිරණයෙන් ඒ හදලා දෙනවා ඔය නිකන් වෛමානික ස්ථානවල ඒ වගේම බොහොම දුර්වල තැන්වල උපදින්න. එකක් තමයි මේ ඔය උපේක්ෂා සාගත හිත් දෙක කුසල් එකක් අකුසල් එකක් ඒ දෙක යම්කිසි තැනක අර ගැට ගහලා දෙන්න විතරයි උදව් වෙන්නේ. හැබැයි මේ කුසල විපාක සම්තිරණයට අකුසල් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඔය නිකන් අඩුපාඩු ඇතුව කරන පින් තියෙනවනේ. අඩුපාඩු ඇතුව නිකන් ඔය වටපිට බලා හිතක් යොදන්න නැතුව නිකන් ඔය වෙන්නන් වාලේ කරන ඒවා තියෙනවනේ. ආන්න ඒ වාගේ හයිය නැති අඩු ශක්තිය තියෙන ඔය පින් වල තිබෙන දේවල් ඒ අඩු විදියටම විපාක දෙවන්ට ඉදිරිපත් වෙන ප්‍රතිසන්දි ස්ථානේ තමයි ඔය උපේක්ෂා සාගත සම්පීර්ණ කුසලෙන් ගහලා දෙන්නේ. ඊට පස්සේ
ඒකෙන් ගියාම ඊට පස්සේ අනිත් විපාක සිත් දිගට ඉදිරිපත් වෙනවා. ඒක නිසා මේක කර්ම හිතක් නෙවෙයි මේක විපාක හිතක්. මේ දෙක ස්ටාර්ට් කරලා දෙනවා මේ උපදින්න. හැබැයි ඔය සම්පීර්ණ සිත කියන එක උප්පත්තිය විතරක් ලබා දෙන්නේ නැහැ. ඒක උප්පත්තියට හේතු වෙනවා. හැබැයි චිත්ත වීතියක තවත් කර්මයේ චිත්ත වීතියක චක්කු විඥාණයෙන් පස්සේ සම්පටිච්ඡන සම්පීර්ණ අවස්ථාවේදීත් ඔය අරමුණට අනුව වැඩ කරනවා. ඊළඟට තව එකක් චිත්ත වීතියක කෙලවරේ අර සාධාරම්මන හැටියටත් ඕක වැඩ කරනවා. ඒක නිසා එක වෙලාවක ප්‍රතිසන්දිය ඊළ පස්සේ ඒ ප්‍රතිසන්දියම ඒ ජීවිතයේදී භවංග හැටියට සම්පීර්ණේ වැඩ කරනවා. ප්‍රතිසන්දි හැටියට සම්පීර්ණේ වැඩ කරනවා. භවංග හැටියට සම්පීර්ණේ වැඩ කරනවා. ඊළඟට චිත්ත වීතියක සම්පීර්ණ කෘත්‍ය සිද්ධ කරන්නට ඉදිරිපත් වෙනවා. ඊළඟට ඔය මේ සාධාරම්මන හැටියට ඉදිරිපත් වෙන එක නිසා මොකේ ඔය සිත්තල වැඩ කැලේ කීපයක් තියෙනවා. ඒකේ එක වැඩක් තමයි ඔය ප්‍රතිසන්දිකට කැලේ. ඉරුවන්සයි. වසන්ත මහත්මයා අවසරයි ස්වාමීන් වහන්සේ. සර්වනාථ අපි කවුරුත් දන්න සංඝයාගේ තාක් විශේෂ ගුණයක් කියලා අපි පිළිගන්න කියන වාසපාතයක් කියන සර්වනාථයේ තින්සාපිසෝ සම්මන් කරෝති පාපකම් කායන වාචා උදේශිතාව. සර්වනාථයේ ඒ පාටික සුද්ධ හිදිකන සංඝයාගේ විශේෂ ගුණයක් කියලා කියන පාප ඒ පාප කර්ම කියන එක විපාක ඒක දසමිනාසේ හැදිට දෙනවද මේකත් එක්ක සම්බන්ධ කරන්නේ මේ මාත්‍ර සත්‍යක් හැබැයි මේක මා කියන්න පුළුවන් ඒක මේකට සම්බන්ධ වෙන්නේ මේකට මේ පඨානයට සම්බන්ධ නෑ අකරන්නේ නෑ ඕනේ අපි වෙනම ඒක වෙනම කියමු ඒක හොඳයි මාත්‍යා හොඳයි ගාථාවකට කිව්වේ නෑ සම්මාස දැන් එතන කියනවානේ චින්තාපිතෝ කම්මං කරේති පාපකං කායේන වාචා උදේ චේත සාවා කියලා සම්මාස එතකොට ඉතර කරන දේවල් වල කිසිම ඒකම තමයි සම්මාස චින්තාපිතෝ කම්මං කරේති කියලා සම්මාස එතන ඒ පාප කර්ම සිද්ධ වෙන්නේ කවුරු අතින්ද මොන වගේ විදිහකටද කරේ පාපේ ඒ වගේ දැන් මම කියන්නේ දැන් පුළුවන් විදිහට ඒක ප්‍රශ්නේ හොඳයි අපි මේකට සම්බන්ධ කරන්නේ නැතුව වෙනම ඒක ගම ඔබ සැලකිය යුතු මාතෘකාවක් එක්ක කතා කරන්න ඕනේ. ඒක දැනගත යුතුයි. අපි මේකෙන් වෙනම ගමු එක. සමහරවිට කියන දවසක වගේ සමන්නේ. ඒක ගන්න. දැන් තවත් කාට හරි ප්‍රශ්නයක් වඩාක් තියෙනවද? එහෙනම් නැත්නම් සාමාන්‍යයෙන් මට ප්‍රශ්න කිහිපයක් තියෙනවා වහන්සේගෙන් උපදෙස් කිහිපයක් ගන්න. එකක් තමයි ස්වාමීන් වහන්සේ අර මේකේ මේ විපාක පක්ෂයෙන් පත්‍ය වෙලා හැදෙන පත්‍ය උත්පන්න රූප කොටස් ගැන ගත්තාම ප්‍රතිසන්දි කර්මජ රූපේ කියන එක නම් ඒක තේරුම් ගන්න පස්සේ මොකද ප්‍රතිසන්දි සිතත් එක්ක මේක සාජාතව ඒ විදිහට මේ ප්‍රතිසන්දි කර්මජ රූප වලට ඒ ප්‍රතිසන්දි කර්මජ රූප ප්‍රත්‍යඋත්පන්න භාවය ලබනවා කියලා සාමාන්‍යයෙන් ඒ විපාක සිත නිසා එතකොට සාමාන්‍යයෙන් මේ ප්‍රවෘත්ති කර්මජ රූප කියන එක ගැන තමයි මට ප්‍රශ්නේ ආවේ. ඒකට හේතු වුණේ විශේෂයෙන්ම දැන් අර අපි හිතුවොත් එහෙම සංඥා වේදිත නිරෝධ සමාපatti යනකොට එතන සිත් ඇති වෙන්නේ නැති නිසා කර්මජ රූප වල ප්‍රවෘත්තියට කෙලින්ම සිතේ බලපෑමක් තියනවාද කියන ප්‍රශ්නේ තමයි මුලින්ම ආවේ සම්මාස. ඒකට අපිට පොඩ්ඩක් පිළිතුරක් ලබා දෙන්න සම්මාස කියලා ගන්න. අවශ්‍ය නැහැ. ඒකේ කෙලින්ම සරලව තියෙන්නේ ප්‍රවෘත්ති ඒකට අවශ්‍ය නැහැ. සිත ඇතුවත් වෙනවා නැතුවත් වෙනවා. හේතු ඔක මම හිතන්නේ මේක ඉස්සර දවසක ඇහුවා වෙන්න ඇතේ කියලා මගේ මතකයේ හැටියට. ඒකේ තියෙන්නේ දැන් අපි ඕක මේ රහතන් වහන්සේ නමක් අනාගාමීන් වහන්සේ නමක් නිරෝධ සමාපත්තියට සමවැදුනම එතකොට හිත නිවිලානේ තියෙන්නේ.
හිත ක්‍රියාත්මක නැහැ, චෛතසික ක්‍රියාත්මක නැහැ. නමුත් පිළීම ඒකේ ආතන් වහන්සේ හිත නැවැත්තුවයි කියලා නිවනට පත් වුණාම නිරෝධ සමාපත්තියේදී ආපහු ඉතින් ඒ අදිෂ්ඨාන කරපු වෙලාව ඇවිල්ලා බලනකොට තියෙන්න එපාය ඇහක්, තියෙන්න එපාය අතක් පයක්, තියෙන්න එපාය මේ අනිත් කවුරු හරි කතා කරන එකක් ඇහෙන්න කියන්ට මේ අහන්න කනක් අරව මේ ඔක්කොම තියෙන්න එපාය. ඒක නිසා ඒක ඩිරෙක්ට් ඒක හිත තියෙන්න කොටත් හිත තියෙන වෙලාවේදී කර්මජ රූප පහළ වෙනවා. හිත නැතුව වුණාත් ඒ විශේෂ අවස්ථාවලදී කර්මජ රූප නිකට ගලාගෙන යනවා. ඒක නිසා හිත කෙලින්ම අවශ්‍යතාවයක් නෑ. අනිත් එක තමයි ඒක සරලව හිතුවොත් එහෙම මේ දැන් රූපාවචර මේ අසඤ්ඤතලයේ දිගටම කර්මජ රූප හට ගන්නවා. කර්මජ රූප පරම්පරාව දිගටම පවතිනවා. කිසිම හිතක් සම්බන්ධ නැහැ. ඉතින් කර්මජ රූප ඍතුජ රූප විතරනේ ඔය තියෙන්නේ. චිත්තජ රූප නැහැ. ඒක නිසා මේ ඒක අවශ්‍ය නැහැ. ඒකේ කෙලින්ම ඒවත් කියෙද්දි පහල වෙනවා නැත්නම් පහල වෙනවා. සංහස එතකොට මේකේදී ප්‍රත්‍යෝත්පන්න ධර්ම හැටියට ඇත්තටම අපිට ප්‍රතිසන්දි කර්මජ රූපයේ එතන සලකනවා අනිවාර්යයෙන්ම. එතකොට ප්‍රවෘත්ති කර්මජ රූප කියන එක ඇත්තටම සඳහන් කළ යුතුත් නැහැ කියලා හිතනවා සංහස. ඒක හුඟක් නිවැරදි. විපාක ප්‍රත්‍යයේදී ගන්නේ අන්‍යෝන්‍ය වශයෙන් ගන්නේ චිත්ත චෛතසික ධර්ම විතරයි. චිත්ත චෛතසික රූප එක්කාසු කරන්නේ. හේතුව චිත්ත චෛතසික රූප එක්කාසු කරන්නේ නැත්තේ හිතින් සහ චෛතසික ධර්මයන්ගෙන් ප්‍රත්‍ය ලබාගෙන මේ කර්මජ රූපත් පහළ වෙනවා, චිත්තජ රූපත් පහළ වෙනවා. මේ ඒක හරි. කර්මජ රූප ප්‍රවෘත්ති වශයෙන් පහළ වෙනවා. හැබැයි ඒ දෙගොල්ලේ එක්කාසු කරන්නේ නැත්තේ කර්මජ රූප නිසාවෙන් එක අවස්ථාවක ඇරෙන්න කර්මජ රූප නිසාවෙන් සහ චිත්තජ රූප නිසාවෙන් මේ චිත්තචෛතසික පහළ වෙන්නේ නැහැ. ඒක නිසා නාම ධර්මයන්ගේ බලපෑම නිසා, හයිය ශක්තිය නිසා රූප ධර්ම හැදෙන එක එකක්. හැබැයි මෙතන තියෙන රූප ධර්ම වල හයියක් නිසා නාම ධර්ම හටගන්නේ නැති නිසා එතනදී එකතු කරන්නේ. චිත්තචෛතසික ධර්ම විතර එක්කාසු කරන්නේ. එහෙමයි සංහස. එතන ඇත්තටම ප්‍රශ්නේ වුණේ අර දැන් ප්‍රවෘත්ති කර්මජ රූප කියන එක ඇත්තටම ප්‍රත්‍යෝත්පන්න ධර්මයක් විදිහට සැලකෙන එක ඒක හරි. හොඳයි ස්වාමීන් වහන්සේ. අනිත් ප්‍රශ්නේ තමයි ස්වාමීන් වහන්සේ දැන් අපිට හුඟක් වෙලාවට දැන් ඇහෙන දේවල් තමයි දැන් විපාක වශයෙන් හුඟක් වෙලාවට අපි හිතනවා ලාභ කියන්නේ භවභෝග ලාභ වශයෙන් ලැබෙනවා. ඒ කියන්නේ කෙනෙකුට අපි හිතුවොත් ලොතරැයියක් එහෙම අපි දිනුමක් ඇදුනොත් එහෙම අපි කියනවා යා පෙර කරපු පිනට තමයි ඒක සිද්ධ වුනේ කියලා. ඒ වගේ දැන් කෙනෙකුට රූප සම්පත්තිය ගත්තත් අපි හිතුවොත් එහෙම රූප සම්පත්තියෙන් වැඩි කෙනෙක් අපිට දකින්න හම් වෙනකොට අපි හිතනවා යා පෙර කළ පින් අනුව තමයි ඒ කියලා. එතකොට අපි විතරම මේ භෞතිකව තේන රූප ආශ්‍රයෙන් නැත්නම් ලැබෙන ලාභ ආශ්‍රයෙන් කියන්නේ රහර කෑම වේලක් ලැබුණත් අපි කියනවා මේ පෙර විපාක නිසා කියලා. ඒක අපි හිතන දන්නවා ජීවහා විඥානය නම් පෙර විපාකයක් හින්දා කියලා. එතනින් එහාට කොහොමද ස්වාමීන් වහන්සේ ඒක අපි තේරුම් ගන්න. උදාහරණයක් වශයෙන් රූප සම්පත්තිය වගේ දේවල් ස්වාමීන් වහන්සේ. ඒ වගේ තියෙනවා මාත් විපාක. ඒ වගේ තියෙන විපාක ඩිරෙක්ට් විපාක එනවා, ඉන්ඩිරෙක්ට් විපාක එනවා. දැන් ඔය මේ උපදි සම්පත්තිය කියන එකත් කර්ම විපාකයක්. ඊට පස්සේ අපිට ලස්සන රූප මුණ ගැහෙනවා කියලා කියන්නේ කර්ම විපාකයක්. කණ්ඩ බොන්න හම්බ වෙනවා කියලා කියන්නේ කර්ම විපාකයක්. කර්ම විපාක ඒකේ තියෙනවා මේ ආකාර කෙලින්මත් එනවා, ආරම්භන වශයෙන් එනවා. ඒ වගේම අපිට හිතලා සැනසෙන්න පුළුවන් වශයෙන් එනවා. අනිත් එක තමයි මේ කර්මයෙන් තව දේවල් හදලා ලං කරලා දෙන්න. දැන් ඇත්ත වශයෙන්ම දැන් අපි හිතමු මෙහෙම. දැන් මහත්යාට කර්ම ටිකක් තියෙනවා.
කර්ම ටිකක් තියෙනවා. ඒකෙන් මහත්යාට තියෙන කර්මයේ ඇවිල්ලා මේ කරලා තියෙන කර්ම තමයි හොඳ ලස්සන රූප හදලා ඒවා පෙන්නන ඒවා චක්කු විඥාන පහල කරලා සතුටු කරන. ඉතින් චක්කු විඥාන ටිකක් විපාක වශයෙන් ඉඳ ඉතින් මේ විපාක ටිකක් දැන් ලොට් එකක් එන්න තියෙනවා. එතකොට මේ හැබැයි මහත්ය ඉන්නේ කිසිම රූප ඒ වගේ පරිසරයක් නැති අහක කියමුකෝ. එතකොට එහෙම ලස්සන රූපයක් ඔය වටපිටාවේ ගහක් කොළකවත් ගන්න නැහැ. ඔක්කොම තියෙන්නේ නිකන් තනකොළ අරවා මේව ටිකක් ඉතින් පිරලා තියෙන්නේ. ඉතින් එතන මහත්තර කර්ම තිබුණට විපාක දෙන්න චක්කු විඥාන හදන්නට විපාක සිත් හදන්නට කර්ම තිබුණට ඒව පහළ ඒ චක්කු විඥාන පහළ වෙන්න තනකොළ ගස්ම ගල් ගෙඩි ඒ වගේම බෑ. ඒක නිසා කර්මයේ තියෙන තව ගතියක් කර්මයේ තිබෙනවා මේ කර්මය හේතු කරගත්තා ඌ මේ ඍතුජ රූප හදලාද ඒක කරන්නේ කර්මයෙන්මයි. ඒක තමන් ළඟ නැහැ. ඒක පිටින් හදන්නේ. ඒ කර්මය දැන් කිසිම විදිහක මේ ඇඟෙන් එහාට කර්ම සම්බන්ධයක් ඇත්තෙත් නැහැ. නමුත් නැත්තෙත් නැහැ. වෙන තැනක ලස්සන මාල් ටිකක් හදලා මාලිගාවක් හදලා ගෙවල් දොරවල් ටිකක් හදලා ඊට පස්සේ දැන් මේ ඒවා ඉස්සෙල්ලා නැහැ. ඉතින් මේවා හදලා ඒවා දර්ශනය කරලා දෙනවා මේ මහත්යාගේ ඇහැට කනට නාසයට දිවට. ඊට පස්සේ ඒකෙන් තමයි මහත්යාර විපාක හිත් ටික ගන්නෙ. දිව්‍ය ලෝකෙ වෙන්නේ තොප. සමහර තැන්වල මනුස්ස ලෝකෙ වෙන්නේ ඔය සින්දුවම. බොහොම පිළිසයින් හත් මම හිතන්නේ තව මට එක ප්‍රශ්නයක් වගේ තිබුණා ස්වාමීන් වහන්සේ මට හිතුනේ අර දැන් ඒ කියන්නේ දැන් ඒ වගේ දේවල් දැන් අපිට ආහාරයක් ලැබෙනවා කියන තැනකත් ඇස කන පිනවන ආහාරයක් ලැබිලා අපි සතුටු වෙන අවස්ථාව ගත්තොත් එතරම්දී විපාක වශයෙන් චක්කු විඥාන ඒ වගේම ජීව විඥාන වශයෙන් ඒවා කුසල විපාක හැටියට පහළ වෙනවා වගේම දැන් ආහාරය කියන එක එතකොට ඍතුජ රූපයක් හැටියටත් ඒ කර්ම හේතුවෙන් අපිට හම්බ වෙනවාද කියලා හිතුවොත් ඒක නිවැරදි සානස කර්මය මෙහෙමයි. කර්මය උපස්තම්භණය වූ කර්මයෙන් එළවා දෙන්නා වූ ඍතුජ රූපයක් තියෙනවා. අපි ගන්නේ කර්මජ රූපයක් නෙවෙයි. අපි ගන්නේ ඍතුජ රූපයක් තමයි. හැබැයි මේ ඍතුජ රූපය හදලා ඉස්සරහට දාලා දෙන්නේ කර්මයෙන්. කර්ම සමුත්ථාන ඔව් කර්මයෙන් එළවන කර්ම සමුත්ථානය කරපු ඍතුයක් හම්බෙන්නේ. තවත් ප්‍රශ්නයක් කියන්නම් අනේ තවත් ප්‍රශ්න නෑ වගේ ඒ නිසා ස්වාමීන් වහන්සේ එතකොට දැන් මෙතනදී අහන්න හොඳයි සාතරුන් සර්ණ ස්වාමීන් වහන්සේ දැන් ස්වාමීන් වහන්සේ ලෝණපඩ සූත්‍රයේදී වගේ ස්වාමීන් වහන්සේ කර්මයේ කියන්නේ ලුණු කැටයක් වගේ එහෙම නැත්නම් ගඟකට දානවා වගේ කර්මයේ කියන්නේ පහ වෙනවා වගේ එහෙම නැත්නම් පස්සට යනවා වගේ වෙනවා ස්වාමීන් වහන්සේ. එතකොට සතිපට්ඨානෙදිත් වෙන්නේ ඒකමද ස්වාමීන් වහන්සේ. දැන් මේ මොහොතේ හිත පවත්වාගෙන ඉන්න පුළුවන් නම් සමකිසි කෙනෙක්ට තමන්ගේ කර්මය මේ තමන්ගේ ශරීරය තුළ හරි සම්පජාන තුළ හරි එතකොට කර්මය එතකොට ඈඩ් කරගන්න පුළුවන් විදිහ නේද ස්වාමීන් වහන්සේ. එතෙන් තේරුම් ගන්න පුළුවන්. තේරුම් ගන්න. මෙහෙමයි. සතිපට්ඨානේ කර්ම හැදෙනවා. එතකොට ලෝණ ඵලයේකේ ඇත්තට මෙන්න මෙහෙම එකක් තියෙනවා. අභිධර්මයේ දිහා බලනකොට මේ අභිධර්මයේ දිහා බලලා කර්මය ගැන කතා කරනකොට බය හිතෙනවා. ඇත්තටම බය හිතෙනවා. ලෝණඵල සූත්‍රයේ දිහා බැලුවයින් පස්සේ ඩිංගක් බය නැති වෙනවා. ඒ කියන්නේ ලෝණඵල සූත්‍රයේ තියෙන්නේ කර්ම නැති කිරීම නෙවෙයි. ඒකේ මේ ඔය තියෙන්නේ මොකක්ද අඩු කිරීම. මේ කර්මය එක කර්ම ගොඩක් වැඩි වුණාම කුසල කර්ම ටික වැඩි කරයින් පස්සේ ඒ කුසල කර්ම වැඩි වෙන්න අකුසල කර්ම වලට අවස්ථාව නැති වෙන එකක් කියන්නේ. එතකොට නිකන් අර හැබැයි ඒකෙන් කියන්නේ
මේ සම්පූර්ණ අර්ථික නැති උනායි කියලා. කුසල කර්මය විපාක දීලා නිවරට යන්නේ නැතුව හිටියොත් මේ මිනිස්යාව කුසල කර්මත් දිව්‍ය ලෝකේ, මනුෂ්‍ය ලෝකේ, දිව්‍ය ලෝකේ, මනුෂ්‍ය ලෝකේ ඔහොම දීලා ඒකත් ටිකක් ගෙවිලා යනවනේ. ඔක සදාකාලික නෑනේ. ගෙවිලා ගිහිල්ලා දැන් කුසල රේට් බහිනවා. කුසල කර්ම ලක්ෂයක්, කුසල කර්ම 100ක් අදගත්තා. ඒ කුසල කර්ම 100ට මේ අකුසල කර්ම තියෙනවා 15ක් විතර. හරි හයිය තියෙන අකුසල කර්ම. කුසල කර්ම 100ක් කරපු හින්දා මේ අකුසල කර්ම 15ට හැප්පෙන්න බෑ මේ 100ත් එක්ක. හැබැයි ඉතින් පසුබෑම බහිනවා. පසුබෑලා අර කුසල කර්ම 100 දිව්‍ය ලෝකේ, මනුෂ්‍ය ලෝකේ, දිව්‍ය ලෝකේ, මනුෂ්‍ය ලෝකේ සැප දිදී ඕම දිගට ගෙනියනවා. මෙහෙම දිගට ගෙනියනකොට මේක විපාක දීලා ගෙවිලා යන උදල්ලකින් වැඩ කරනකොට දිගට මාස ගානක් අවුරුදු ගානක් වැඩ කරනකොට ඒ උදළු මිටක් ගෙවිලා යනවා. උදළු තලික් ගෙවිලා. යම්කිසි වාහනයක් නිතර දුවනකොට ඒ වාහනේ ඇන ඈල්ලක් ගානේ ගෙවිලා යනවා. ටයර් එකක් ගෙවිලා යනවා. ඒ හැම එකක්ම ගෙවිලා යනවා. පස්සේ නිකන් ලදරම් මොක් බවට පත් වෙනවා. ඒ වගේ මේ කුසල කර්ම විපාක දීලා අවසානයේ මේකේ සම්පූර්ණ කුසල කර්ම රින් එකකින් යනකටපත් වෙනවා. එහෙම යනකොට අර දුර්වල වෙලා හිටපු 15 දෙනා ඉන්නවනේ. දෙන්න බැරුව. ඒගොල්ලෝ ලූසනවා. ඒක ඇවිල්ලා පිට නැති වෙන්නේ ඒ කුසල කර්ම අකුසල කර්ම 15 විත්තදම වේදනීයයි උපපජ්ජ වේදනීයයි ටික නැති වෙන්න පුළුවන්. හැබැයි අපරාපරිය වශයෙන් ස්ටෝ වෙලා තිබෙනා වූ කොටස් 5 ටයිම් එක එනකම් බලාගෙන ඉන්නවා. ඒක නිසා ඒක විපාක දෙනවා. හැබැයි ලෝණපල සූත්‍රයේ අර හිත යම්කිසි සැනසෙල්ලක් එනවා කුසල කර්ම වැඩි කරායින් පස්සේ එන්න දෙන්නේ නැහැ කියන එක. හැබැයි අභිධර්මයේ යන බලවන් පස්සේ ඒක භයානකයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ වැඩි කරලා හොඳටම වැඩි කරලා අර 15 දෙනා අපි හිතමු උපකල්පනය කරමු 15 දෙනාට එන්න මේ බලාගෙන ඉන්නවයි කියලා. ඒක නිසා ඒ 15 දෙනයි තව කුසල් තියනවා නම් ඔක්කොම නැති කරන්න ඕනේ හත් මාර්ගයේ හිතින්. ඊට පස්සේ එතනින් ගියයින් පස්සේ කරපු ඒවත් ඉවරයි. කවුරු අල්ල ගන්න බෑ. හිතකුත් නැහැ, චිත්ත පරම්පරාවකුත් නැහැ, රූප පරම්පරාවකුත් නැහැ, මොකක්වත් නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අනිත් එක තමයි මේ සතිපට්ඨාන සූත්‍රය කියන්නේ මේ සතිපට්ඨානය වැඩුවයින් පස්සේ මේ කුසල් කර්ම සිද්ධ වෙන්නේ නැහැ කියලා. කුසල කර්ම සිද්ධ වෙනවා. කුසල කර්ම සිද්ධ වෙනවා. කුසල කර්ම නැතිවීම සිද්ධ වෙන්නේ සෝවාන් මාර්ගසිතේ විතරයි. ඒ දක්වම සතිපට්ඨාන ආනාපාන සතිය මුත් වැඩෙනවා. ඊට පස්සේ දෙතිස් කුප්ප වලින් මුත් වැඩෙනවා. ඔය චිත්තානුපස්සනාවෙන් වැඩෙනවා. ඔය හැම එකකින්ම විදර්ශනා භාවනා කරනකොට මේ නිවන් අවබෝධ කරගන්නට හේතු වෙන ඵල සම්පන්න කාමාචර කුසල් පහළ වෙනවා. ඊළඟ සරණයි. කෙරුම් සරණ අප්‍රමාණ පිටසවෙනස මම කියේ සවෙනස මම තේරුම් ගත්ත විදිහට අකුසල කර්ම විපාක දෙන්න බෑ කියලා ඒක දිගටම කරගෙන යනකොට සමාන සවෙනස. ඒක පුළුවන්. ඒ කියන්නේ ආවත් ඉතින් ගණන් ගන්න නෑනේ. දැන් සතිපට්ඨානිය වඩාගෙන යනකොට හොඳයි නරකයි ඔක්කොම සතිපට්ඨානෙට දානවානේ. ඊට කුසල හැටි ගන්නවා, අකුසල හැටි ගන්නවා, හොඳ හැටි ගන්නවා, වේදනාව හැටි ගන්නවා, සැප හැටි ගන්නවා. ඉතින් වේදනාව කුසලයක් වෙනවා, එක වෙලාවකට සැපයක් වෙනවා, අකුසලයක් වෙනවා. ඉතින් ඒක ඒ වෙලාවට ඒ ඉදිරිපත් වෙච්ච වේදනා ස්වරූපයෙන් කර්ම කතාවක් කොටු කරගන්න නැතුව ඉදිරිපත් වෙච්ච හැටියට දකින්නම මෙනෙහි කරනවා. මේ එතකොට මේ අකුසල වැඩි වෙනවා එන්නේ. හොඳයි. සාදු ප්‍රමාණ පිළිසන්න. සර්වකර්ණ ස්වාමීන් වහන්සේ පොඩි ප්‍රශ්නයක් අහගන්න පුළුවන් සාමාන්‍යයෙන් දැන් අනුගුණමාල සාල වශයෙන් සාරගත කළා මොකද මේ භවයේදීම රහත් භාවයට පත් වෙන ස්වාමීන් වහන්සේ එතකොට එතනදී කොහොමද ඒක ඒ මානසික ඒ තත්ත්වයට පත් වෙන්නේ උනේ එතන පොඩ්ඩක් පැහැදිලි කරනවද මේ අපි ධර්මයට එක්ක පුළුවන් නම් උදාහරණ ගොඩක් යම් කෙනෙක්
ඒ ජීවිතයක කර්ම සිද්ධ කරනකොට කර්ම කොටාස 3 ආකාරයකට බෙදී යන එක ආකාර 5ක් නැත්නම් 3ක්. මේ 3 ආකාරයකට බෙදී යනවා. ඒක ඒ විදිහට තමයි මේ සිත් වැඩ කරන්නේ. කවුරුක් කරන එකක් නෙවෙයි. දැන් මේ ජීවිතයේදී කර්ම කළාම ඒකේ කොටසක් මේ ජීවිතයේ විපාකයට බේරී තේරී යනවා. තව කොටසක් උප්පත්තිය ලබා දීම වශයෙන් ඊළඟ භවයට විපාක දීම සඳහා බේරී තේරී අයින් වෙනවා. අනිත් එක තුන්වෙනි ජීවිතයේ ඉඳලා ප්‍රතිසන්දි වශයෙන් ප්‍රවෘත්ති වශයෙන් දිගටම විපාක දෙන්න යනවා. ඒක සීමාවක් නැහැ. අඟුලිමාල මහරහතන් වහන්සේ මේ ඉස්සෙල්ලා ජීවිතවල කුසල් කරලා තියෙනවා. නමුත් අඟුලිමාල මහරහතන් වහන්සේගේ ජීවිතයේ මේ ජීවිතයේ උනේ ගොඩාක් මනුෂ්‍ය ඝාතන කර්මය සිද්ධ වුණා. එතකොට මනුෂ්‍ය ඝාතන කර්මය සිද්ධ වුණාට රහත් භාවය ලබා ගන්නට හේතු වන මහා විශාල කුසල කර්ම බල ඇණියක් උන්වහන්සේගේ පිටිපස්සේ තිබුණා. එතකොට ඊයේ වගේ මෙහෙයවන ලදුව මාර්ගය සත්පුරුෂ ආශ්‍රය ධර්මයේ ඇසීම ඒවා හේතු වෙලා 100 නොවන කියන කුසල ධර්ම ධ්‍යාංග ධර්ම ඊට පස්සේ මාර්ගාංග වැඩිලා උන්වහන්සේ සංසාරي කෙලවර කරා. එතකොට මේ නැවත ප්‍රතිසන්දි සිද්ධ වෙන අවස්ථාවක් නැහැ. එතකොට කෙලින්ම මේ ස්වාමීන් වහන්සේ සසර දුක් කියන්නේ සංසාරේ නැවැත්තුවා. නැවත ඊළඟට ප්‍රතිසන්දියක් හටගන්නේ නැහැ. එතකොට මේ රහතන් වහන්සේට අර කරපු ඒ ජීවිතේ කරපු කර්ම ටිකෙන් තීරණේ වුණාට 3 කොටසකට දෙන්න පුළුවන්කම තියෙන්නේ එක කොටසක් විතරයි. ඒ කියන්නේ උපපජ්ජ වේදිනේ වශයෙන් ඊළඟ ජීවිතේ ගැට ගහ ගන්න බෑ කර්මයක්. ඊළඟට අපරාපරිය වශයෙන් ඉස්සරහට ගෙනියන්න බෑ කර්ම වලට හේතුව මේ ස්වාමීන් වහන්සේ කර්ම මේ කියන්නේ ඒ උපත්ති නැති කරපු නිසා. එතකොට දෙනව නම් දෙන ටිකක් ඔය කර්ම ගොඩෙන් අර ditta ධම්ම වේදිනේ වශයෙන් වෙන් වෙච්ච ටිකෙන් තමයි දෙන්න වෙන්නේ. ඒක නිසා ඒ ස්වාමීන් වහන්සේට ප්‍රතිසන්දි ගුණ වෙන කර්ම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නමුත් උන්වහන්සේට ditta ධම්ම වේදිනේ වශයෙන් නම් කර්ම ආවා. ඔය තැන් වල කොහි යන ගල් මුල් අරමුමව වැදුනා. නරක නාම ඊට පස්සේ ආතුවාලයෙන් ආදී දේවල් උන්වහන්සේගේ ජීවිතේට ආවා. ඒ උන්වහන්සේ දැනගත්ත බුදුරජාණන් වහන්සේ දැනගත්තා. හැබැයි ඒවත් ටිකක් ඉවරයි උන්වහන්සේ පිරිනමන කරාට පස්සේ. සිරවන් සම්මතනන්ත තවත් එක ප්‍රශ්නයකට යොමු වෙන සානන්ත දැන් අපි දන්නවා දැන් කුසල කර්මයක් හෝ අකුසල කර්මයක් කරනවා කියන අවස්ථාවේදී චිත්ත වීති පහළ වෙනවා කියලා අපි ඉගෙනගෙන තියෙනවා. දැන් ලක්ෂ කෝටි ගණක් පහළ වෙනවා කියලා. දැන් ඒත් එක්ක බලනකොට ස්වාමීන් වහන්සේ දැන් අර එක බැටළුවෙක් නරුව ඒ කර්මයට ඒ බැටළුවගේ ලොම් ගානට බෙලිකපුම් කෑවා කියලා ධර්මයේ සඳහන් වෙන අවස්ථාවක් ගැන අහලා තියෙනවා. එතකොට අපිට ඒක හිතා ගන්න වෙන්නේ දැන් ඒ කර්මය කරන අවස්ථාවේදීම ඇත්තටම අර පහළ වෙන සිත් ප්‍රමාණය අනුව ඒකෙන් විපද වෙන කර්මයේද මේ විтин විට ඒ බෙලිකපුම් ඒ ලෝම ප්‍රමාණයට බෙලිකපුම් ඛණ්ඩ හේතු වෙන්නේ කියලා තමයි. ඒ ජවන් සිත් වල යෙදිච්ච ඒක නිසා ඇතිවෙච්ච විපාකයේද කියලා තමයි. ඒකේ මේ තිබෙනවාද ඒකේ තියෙන එළුවේ. එතකොට ඒ එළුවා මේ එළුව මරපු විදිහේ ක්‍රියාව විතරයි කියලා තියෙන්නේ. ඒකේ චිත්ත වීති ගාන නිර්ණය කරන්නේ නැහැ. හැබැයි මෙහෙම කරොත් එහෙම මధుරෙක් මරනකොට සිත්පේදී යන ගාන අඩුයි. සතා ලොකු වෙනකොට සතාගේ ජීවිතය තොර කිරීමේ ක්‍රියාවලියට මේ සිත්පේලි වැඩ කරනවා වැඩි. හේතුව పూర్ව චේතන අවස්ථාව, ඊට පස්සේ වදක චේතන අවස්ථාව, ඊට පස්සේ අපර චේතන අවස්ථාව. ඉතින් ගොඩාක් වැඩ කරන වැඩි. දැන් මේ එළුවෙක් අල්ලගෙන මරන්න කියලා එළුවෙක් අල්ලගත්තොත් ඒ එළුවා අල්ලගැනීමේ ක්‍රියාවලිය බැඳී තිබෙන්නේ ඒ එළුවා අල්ලගැනීමේ ක්‍රියාවත් බැඳී තිබෙන්නේ මරණයටමයි.
එළුව ඇදගෙන එනවා. ඇදගෙන මේ ක්‍රියාවත් බැඳී තිබෙන මරණයටමයි. එළුව යම්කිසි තැනක ගැට ගන්නවා. ඒ ගැට ගැහිමේ ක්‍රියාවත් මරණයටමයි බැඳී තිබෙන්නේ. ආයුධයක් ගන්නවා වටපිට බලනවා. එහෙනම් ඒ ඔක්කොම ටික වටපිට බැලීම ඒ ඔක්කොම අරකට නෑකම් කියනවා. මරණයට අර ඝාතනයට නෑකම් කියනවා වූ හිතවත්කම් කියනවා වූ සහසම්බන්ධ වී පවතිනා වූ මේ චිත්ත වීති සහ සිත් තමයි පහළ වෙන්නේ. එතකොට හැම ඒ සතා මරන්න යම්කිසි අවස්ථාවකදී හිතුවාද ඒ හිතපු වෙලාවෙ ඉඳලා එයාගේ ජීවිතේ තොර කරන තාක්ම ඊට පස්සේ වුණත් එයාට තියෙන්නේ අර ඒ කරන ලොකු පොඩි අපි හිතමු දුරින් ඉඳලා එළියට අරගෙන එනවයි කියලා. එතකොට කර්ම වැඩි වෙනවා. යන පියවරක් පාසා මේ සතා ඇදගෙන යන්නේ. මරන්නනේ එතකොට කර්ම වැඩි වෙනවා. එතකොට චිත්ත වීති ගාන බහුල වෙනවා. ඒ චිත්ත වීති ගාන බහුල වෙන්න කර්මය මේ උඩුදුවන වැඩි. ඉතින් ඒකේ කියන්නේ මේ එකාංගනක් පෙරේල දෙනක ඉසින්දා අර මොකද තවත් තියෙන්නේ මුළු ඇඟ රෝම ගණනේ හිස් කැපුම් ලතා කියලා. අර ඒ කියන්නේ ඒ ක්‍රියාව දැන් ඒ කතාව සත්‍ය ඝාතනයේ එතන තිබුණාට ඒකට යොදලා තියෙන ක්‍රියාපටිපාටිය සංඛ්‍යා කරලා නැහැ. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් කොච්චර මෙයා මේ සම්බන්ධයෙන් දරන්න ඇති කියලා. එතකොට අනිත් එක තමයි එක සිත්විලි දෙක තුනක් ගියත් ඒකේ තියෙන බලයෙන් ගොඩාක් ප්‍රවෘත්ති විපාක හදන්න පුළුවන් ගතියක් තියෙනවා. මේකේ තියෙන ඇත්ත වශයෙන්ම මේ බෙලි කැපෙන ඒ ජීවිතේ නැති වෙන්නා වූ කර්ම ඉදිරිපත් වෙනවා කියන එක. ඒ නිසා තේරෙනවා කොච්චර සිත්විලි රහසක් යන්න ඇද්ද කියලා. බොහොම පිං ස්වාමීන් වහන්සේ එතනදී දෙල්ල කපල මරණය කියන අවස්ථාවේදී විපාකයක් හැටියට ලැබෙනකොට දැන් ඒක කොයි විදිහට ස්වාමීන් වහන්සේ මේ ප්‍රත්‍යෝත්පන්න ධර්ම වලට සම්බන්ධ කරන්නේ අපි හිතුවොත්නේ කලින් කරන ලද අකුසල විපාකයක් නිසා මේ ජීවිතේදී බෙලිකපුම් කරනවා කියලා. ඒකවල බෙලිකපුම් කරනවා කියන එක කොයි විදිහටද අපි මෙතන මේ විපාක ප්‍රත්‍යයෙන් එන ප්‍රත්‍යෝත්පන්න ධර්මයන් වලට සම්බන්ධ කරන්නේ සාහනස ඇත්ත වශයෙන්ම මෙතනදී තියෙන්නේ චුතිය සිද්ධ වෙන්නේ. චුතිය සිද්ධ වෙන්නේ ප්‍රතිසංකීත සමානයි. පීඩාවක් එනකොට ඒ පීඩාවල් ඒ වගේම තැලුම් හැනුම් බැනුම් එන ඒවා ඊට පස්සේ බය ඇති වෙන ඒවා ඔක්කොම ටික එනවා. අනිත් එක තමයි ජීවිතයේ බෙලි කැපුම් ආදී දේවල් වලට බය ඇති වෙනවා. ඊළඟට ඒවත් එක්කාසු වෙනවා. අනිත් එක තමයි චුතිය කියලා කියන්නේ මරණය කියලා කියන්නේ මහත්ය ප්‍රතිසන්දියට සමාන භවංගයට සමාන චුතිය. ඒක එයාට අපි හිතමු අවුරුදු 50ක් ඉන්න පුළුවන් අවුරුදු 80ක් ඉන්න පුළුවන් එක්කෙනාට එච්චර කල් ඉන්න දුන්නේ නැහැ. ඉතින් ඒ ජීවිතේ එයාට බලාපොරොත්තු තිබුණා. නමුත් ඒක ඉස්සරහට ගෙනියන්න දෙන්නේ එතනින් චුත්ත කළා දානවා. අట్లా දානවා. උපඝාතනය කරලා දානවා. ඒ වෙලාවට ඇතිවෙන්නා වූ හිතේ තිබෙනා වූ චෛතසික ධර්ම තමයි විපාක ප්‍රත්‍ය හැටියට මේ ඕනොක්ට සත්‍ය සහ ප්‍රතිඋපන්න වෙන්නේ. එහෙමයි සාමාන්‍යයෙන් ඒ වගේම දැන් පංචවෝකාර භවයේ ත්‍ෘතිය සිද්ධ වෙනවා නම් කර්මජ රූප හටගන්න එක නවතින එක ත්‍ෘතියට කලින් සිද්ධ වෙනවා. ඒකත් ඒ කර්ම විපාකකින් දම වගේ නෑ. ඒක ඉතින් සාමාන්‍යයෙන් ඒක ධර්මතාවයක් නේ. එහෙම. ඔන්නයි සාමාන්‍යයෙන් ඒක තේරුණා. කල්යන මිත්‍රෙන්ට තව ප්‍රශ්නයක් තියෙනවද? ඉතිරිපත් කරන්න නම් අවසරයි ස්වාමීන් වහන්සේ අර නියාම ධර්ම වලට අනුව සමහර වෙලාවට දැන් මේ කම්ම නියාම, ඍතු නියාම, කම්ම නියාම, ධම්ම නියාම, චිත්ත නියාම කියලා කියනවා. එතකොට අර ඒ උපදින කර්ම තිබුණත් ඒ තමන්ට ඒ කර්ම විපාක නොදී ඉන්න පුළුවන් අවස්ථා එනවා. එහෙම එකක් වෙනවා නේද ස්වාමීන් වහන්සේ? දැන් කර්ම ඵල දෙන්නේ නැති වෙන විදිහේ වාතාවරණයක් හැදෙන්න පුළුවන් නේද? සමහර අවස්ථාවල ඒක පුළුවන්. ඒකේ අපි ඉස්සෙල්ලත් මතක් කරා අපි 100ට ඒ කියන්නේ අපි හිතමු යම්කිසි කර්ම කොටසක් තියෙනවා විපාක දෙන්න බෑ 6 කුසල කර්ම කරන වැඩි. ඉතින් එහෙම ඉන්නකොට
එයාට විපාක දෙන්න ඒක රැඳිලා બ્લોක් වෙලා තියෙනවා. දිව්‍ය ලෝකයට ගියා වූ කෙනාට දිව්‍ය ලෝකේ ඉන්න තාක්කල් අකුසල කර්ම තිබුණාට ඒවා විපාක දෙන්නේ නැහැ. එයාගේ දිව්‍ය ලෝකයේ ඊට ගමන ඒ ගිය ගමන ඒ හැම වෙලේම අපි හිතමු අර මේ 3 කෝටි 60ක් කාලයක් ශක්‍ර දේවේන්ද්‍ර පුරේ ඉන්න කල්ම ඔහොම එතන විද ඉන්න අරිනවා. ඒකේ විපාක දීලා ඔක්කොම මේ සම්පූර්ණ account එක හිස් වෙනකොට හිඟන්න වෙනකොට මේ අර අනිත් ඒවා බලාගෙන ඉන්නවා. විපාක දෙන්න. ඒකනේ කියන්නේ දිව්‍ය ලෝකේ ගියත් දෙවියෙක්ට ඒ කර්මයේ විපාක දීලා ඉවරනවා පස්සේ අපාය යනවා කියලා අකුසල කර්ම නිසා. ඒක නිසා කරන්න තියෙන්නේ අපි ඕක චිත්ත න්‍යාය. චිත්ත කියන්නේ ධර්මවල තිබෙන වැඩ කරන හැටි ඔය. මේ ප්‍රත්‍ය වෙන හැටි ඔය කියන්නේ. ඒ එකිනෙකට ප්‍රත්‍ය වෙන්නේ නාම ධර්ම වුණොන්ට ප්‍රත්‍ය වෙන්නේ රූපයන්ට ප්‍රත්‍ය වෙන්නේ මේකේ ගැට ගහලා ඉන්නේ හින්දා. ඉතින් ඒකින්ද මට නාමත් එපා, රූපත් එපා, කර්ම හැදෙන එකත් එපා, මෝටරෙත් එපා, මැෂින් එකත් එපා. ඒ වගේම නිෂ්පාදනත් එපා, මොකක්වත් එපා. කියලා ඔක්කොම ටික කඩා දාලා යන්නේ එතකොට ඒ තාක්ම මේ බේරෙන්න කරනවා නම් කුසල කර්ම වැඩි වැඩියෙන් කරනකොට ත්‍රිවිධ රත්නේ මුල් කරගෙන තුනුරුවන් මුල් කරගෙන කර්ම වැඩි කරන්ට අර අකුසල කර්මයන්ගේ විපාක දෙන්න තියෙන දේවල් මේ හප්පන්ට බෑ. අපි හිතමු බුද්ධ ශාසනයක් නැති කාලයකදී කරපු යම් අකුසල කර්ම තිබුණා. ඒවා දැන් බලාගෙන ඉන්නවා එහෙන් වෙට්ටු දාන්න. එතකොට අපි බුද්ධ ශාසනයක් කියන කාර්යයේදී කරන්නා වූ කුසල කර්ම ඥාන සම්පූර්ණ අසංකාරික ප්‍රභාස්වර ආලෝකමත් වූ හයිය ශක්තිය තිබෙනා වූ කුසල කර්ම වැඩි කරන්න අපර නිකන් අබුද්ධ උපාද කාලවල එහෙම නිකන් ඔය කරපු අරෝමේවා ඇවිල්ලා හප්පන්න බෑ. හප්පන්න බැරි තරම් බලවත් මේ බුද්ධ ශාසනය කරන පින්කම්. එහෙම කරනකොට අරවා යටපත් වෙලා යනවා කුසල කර්මෙන් වහලා දානවා. හැබැයි වහලා දාලා මේ බුද්ධ ශාසනයකින් ගත යුතු වැඩේ තමයි මේ සම්පූර්ණ කුසල කර්ම අකුසල කර්ම විපාක දෙන්නේ මේකත් වහනවා කුසල කර්ම හැදෙන එකත් වළක්වලා සම්පූර්ණම මේ ඔපරේටින් සිස්ටම් එකම විනාශ කරලා දෙන්නේ. එතකල් අර කරපුවා. හොඳයි. එහෙනම් ස්වාමීන් වහන්සේ මම හිතනවා අද දවසේ අපිට පැය දෙකකට ආසන්න කාලයක් පුරා ඔබ වහන්සේ අපිට මේ බුද්ධ ජනන් වහන්සේගේ ඊටම සූක්ෂම වූ ධර්ම කාණ්ඩයක් වෙන ප ဋ ාණ දේශනාවෙන් විපාක ප්‍රත්‍ය ගැන අපිට කරුණු පැහැදිලි කරලා දුන්නා ස්වාමීන් වහන්සේ. ප්‍රමාණ පින්. ඉතින් මේ වගේ දේශනා අපිට අහන්න ලැබෙන්නේ හරිම කලාතුරකින්. ඉතින් ඒ අනුග්‍රහය දක්වනට ඔබ වහන්සේගේ පාද නමස්කාර කරලා පුණ්‍ය අනුමෝදනා කරන ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ බලාපොරොත්තු වන ආකාරයෙන්ම සීල ප්‍රාර්ථනා ඉෂ්ට වේවා කියලා සවනට සිත වෙනුවෙන් ඒ වගේම සිත්න කල්යාණ මිත්‍රයන් වෙනුවෙන් ඒ වගේම මේ ධර්ම දේශනා අපසුව අසන දේශාවකයන් වෙනුවෙන් ස්වාමීන් වහන්සේ එහෙමනම් අද දවසේ ඔබ වහන්සේට යොමු වෙනනම් අද මේ සාකච්ඡාව නිමා කිරීම සඳහා ස්වාමීන් වහන්සේ පෙරවන් සරණයි. මේ පින්වත්නි සෑම දිනකටම පෙරවන් සරණයි යහපතක් වේවා. ඉතින් මේ අද මේ අපේ નિયમિત දවසක් නෙවෙයි. නමුත් අපි මේ ධර්ම කාණ්ඩයක් ධර්ම කොටසක් කියලා දෙන්න මේ අවස්ථාව මේ පාවිච්චි කරා ඊයේ කරදරකාරී ස්වභාවයක් මතුවෙච්ච නිසා ඉතින් අද මේ පින්වතුන් ඇවිල්ලා ඉතින් විපාක ප්‍රත්‍ය පිළිබඳව එක්තරා ප්‍රමාණයකට දැනගන්න අවස්ථාව යොදාගත්තා. මේවා හිතීමෙන් මේවා ඇසීමෙන් පොදවා ගන්නා වූ පිරිසුදු ඥාන සම්ප්‍රයුක්ත අසංඛාරික මහා කුසල ධර්මයන්ගේ චේතනාවන් ඥානුභාව වලින් සෑම දිනකටම ධර්මාභෝධයේ ඒ සුවසේ සිද්ධ වේවා. තව සීල සමාධි ප්‍රඥා ගුණ ධර්මයන් දිනු කර ගන්න ලැබෙනවා. ඉතින් මේවා මෙහෙවන්නා පින්වත් දලුවත් මහත්මයාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පෞලී සෑම දිනකටම මේ පින්වත් ප්‍රශ්න ඉදින් ඉදිරිපත් කරමින් ආවෝ මේ මෙහෙවන්නා වූ පින්වත් ජයන්ත මහත්මයාට ප්‍රශ්න ඇසුවේ පින්වත් මහත්මයා සෑම දිනකටම සැනසෙල්ලක් වේවා. ඉතින් යහපත් විවසීමෙන් සුවසේ ගුණ ප්‍රාගන ඒ වගේම සෑම දිනකටම පාරමී ප්‍රාගන ධර්මාර්ගයේ ගමන් කොට කෙලවර
අමාමහ නිවනින් සැනසෙන්න ලැබේවා. ඒ සඳහා මේ තාමත් මොඳ උපනිශ්‍රේ ප්‍රත්‍යක් වේවා කියලා මෛත්‍රියෙන් ආශිර්වාද කරන ප්‍රාර්ථනා කරනවා. සෑම දිනකටම තිරුවන් සරණයි. සාදු 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 ජීවන්තං ගුණවන්තං පුඤ්ඤං කිත්තං අනුත්තර දුර්ලභේන මයාලං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදීරාණං ආගතං පටිපාටිය සත්තාදීලාදයාවාස බුද්ධ පුත්තං නමः සාදු සාදු සාදු.